හරි ළමයි. එහෙනම් අපි නැවතත් ආරම්භ කරනවා විදුලිය විසන්ධි වීමෙන් පසු විදුලිය නෙමෙයි ඇත්තටම මේ දුරකථන මාර්ග මොන හරි අවහිරතාවයක් තමයි වුනේ. ඉතින් ඒ කටයුතු වලින් පස්සේ අපි නැවතත් ආරම්භ කරනවා. right. හරි. අපරාධ කාලේ. හරි. right. එතකොට අපි හිටියේ කොහෙද? ක්ෂය තමයි. එතකොට 3136 බෙදන්න 3. 145.33 ආවේ 145 ක්ෂය කරමු. ක්ෂය වියදම් ගිණුම 1045යි. 2022යි 331 ක්ෂය වෙන් කිරීම. ක්ෂය වෙන් කිරීම බැර කරන්න 2022යි 331 ක්ෂය කියලා 1045. දැන් පළවෙනි අවුරුද්ද අවසానයි. පළවෙනි අවුරුද්ද අවසන් වුණාම ඔයගොල්ලෝ බැලන්ස් කරන්න. බැලන්ස් කරනකොට ක්ෂය වියදම 1045 මාරු කරනවා ලාභ ගිණුම. ලාභ ගිණුම කියන්නේ අපේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ මේ තියෙන්නේ යන්ත්‍ර ක්ෂය වියදම 1045. පළවෙනි අවුරුද්ද යන්ත්‍ර ක්ෂය වියදම 1045. අල්බදු පොලි වියදම 264යි. 264ක් මාරු කරන ලාභ ගිණුම. අල්බදු පොලි මේ පළවෙනි අවුරුද්දේ 264යි. ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැලන්ස් කරන්න 1045යි 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 2022යි 331 පහළට ගෙනියන්න 2022යි 4යි 1 ඉදිරියට ගෙන්න. මට ඉඩ නැති නිසා මම දින ලියන්නේ නැහැ. 2022යි 4යි 1 ඉදිරියට ගෙන්න 1045යි 1045. හරි. දැන් මෙන්න යන්ත්‍ර භාවිත හිමිකම 3136යි. පළවෙනි අවුරුද්දේ දාන්න යන්ත්‍ර භාවිත හිමිකම 3136යි. ක්ෂය වෙන් කිරීම 1045යි. 1045ක් අඩු. 3136න් අඩු කරන්න 1045. 2091. 2091. 2091. හරි. right. එතකොට දැන් පළවෙනි අවුරුද්ද අවසానයි. පළවෙනි අවුරුද්ද අවසానයි. හරිද? right. පළවෙනි අවුරුද්ද අවසానයි. හරි. කල්බදු ණයහිමිය තමයි දැන් තියෙන්නේ. right. කල්බදු ණයහිමිය බැලන්ස් කරන්න දැන්. කල්බදු ණයහිමිය බැලන්ස් කරන්න. 2636ට 264ක් එකතු කරලා අඩු කරන්න 1000. 1900යි බැලන්ස් එක 2636යි 264යි. එතකොට එනවා 2900යි 2900යි 1900යි කොට 1900යි පහළට ගෙනියනවා 1900 ඉදිරියට ගිහින්. දැන් අපිට තියෙන්නේ මේ කල්බදු ණය හිමියා ජංගම සහ ජංගම නොවන ලෙස බෙදලා දාන්න ඕන. ජංගම සහ ජංගම නොවන ලෙස බෙදලා දාන්න. දැන් එන්න ඔයාලගේ ක්‍රමක්ෂය වගුවට. ක්‍රමක්ෂය වගුව වල ක්‍රමක්ෂය වගුවේ පළවෙනි අවුරුද්ද අවසානයේදී බැලන්ස් එක කීයද? පළවෙනි අවුරුද්දේ අවසානයේ බැලන්ස් එක කීයද? 1900. ඉතින් හරිනේ අපේ 1900 හරි. දැන් ඕක 1900න් ඊළඟ අවුරුද්ද තුල වෙවන්න ඕන එක ජංගම ඊළඟ අවුරුද්දට පස්සේ ගෙවන්න ඕන ටික ජංගම නොවන.
ඊළඟ අවුරුද්ද තුල ගෙවන්න ඕන ප්‍රාග්ධන කොටස කොහොමද හොයාගන්නේ? දැන් පළවෙනි අවුරුද්දේ අග 1900. හරි. 1900 දෙකට කඩන්න ඕන. කොහොමද? ඊළඟ අවුරුද්ද තුල ගෙවන්න ඕන එකයි ඊළඟ අවුරුද්දට පස්සේ ගෙවන්න ඕන එකයි. ඉතින් හරි සරලයි ළමයි. 1900ට යට ඉලක්කම් බලන්න. ඒ කීයද? 1090. ඒ කියන්නේ කවද්දටද? ලබන මේ අවුරුද්දේ නෙමෙයි ලබන අවුරුද්දේ අග බැලන්ස් එක. එහෙනම් ලබන අවුරුද්ද තුල ගෙවන්න ඕන මොකද්ද? ওই දෙක අතර ඩිෆරන්ස් එක. ක්‍රමක්ෂය වගුව ගැහුවම ක්‍රමක්ෂය වගුවේ අපිට අදාළ අවුරුද්ද ගන්නවා. ඊට පල්ලෙහා අවුරුද්ද බැලන්ස් එක ගන්නවා. ඒ දෙක අතර ඩිෆරන්ස් එක ලබන අවුරුද්දේ ගෙවන්න ඕන. එහෙනම් බලන්න 1900න් අඩු කරන්න 1090 අන්න 810ක් ගෙවන්න ඕන ඊළඟ අවුරුද්දේ. ඒක ජංගම. ඒක ජංගම. ජංගම නොවන එක තමයි 1090. මේ දෙක එකතු කරොත් මෙතන බැලන්ස් එකට සමාන වෙනවා. පැහැදිලිනේ? අපි යනවා අපේ ක්‍රමක්ෂය වගුවට. ක්‍රමක්ෂය වගුවේ අපි ඉන්න අවුරුද්ද. දැන් ඉන්නේ පළවෙනි අවුරුද්දේ. පළවෙනි අවුරුද්ද ගත්තා ඊට පල්ලෙහා අවුරුද්ද. පල්ලෙහා අවුරුද්දේ තමයි අවුරුද්දකට පස්සේ ගෙවන්න ඕන ටික. එහෙනම් ඒ දෙක අතර වෙනස ලබන අවුරුද්ද තුල ගෙවන්න ඕන. එච්චර. හරි. එහෙනම් පළවෙනි අවුරුද්දේ ඔන්න කතන්දර ටික හරි. බලන්න. පළවෙනි අවුරුද්දේ කතන්දරවල මොන හරි ගැටලුවක් තියෙයි නම් දුරකථන විසන්ධි වීමත් එක්ක ඔල් මොරොන්ජන් වුණා නම් අහන්න බලන්න. පළවෙනි අවුරුද්ද තුල මොන හරි ගැටලුවක් තියෙන දෙවන අවුරුද්දට යන්න කලින් ගැටලුවක් තියෙන නම් අහන්න. ගැටලු නැහැ. හොඳයි. හොඳයි. 810 කරන්ට් නැහැ සර් තේරුණා. තේරුණයි කියලා දාන්න එපා. ප්‍රශ්නයක් තියෙනනම් අහන්න කියලා දෙන්න. 810 කරන්ට් ලයබිලිටිද? ජංගම වගකීම් කියන්නේ කරන්ට් ලයබිලිටි තමයි මම හිතන්නේ. ඔව් හරි. 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 රයිට්. ඔන්න දෙවනි අවුරුද්දට යනවා. දෙවනි අවුරුද්දට යනකොට මූලික ගෙවීම් මනම් නැහැනේ. ජංගම නොවන වගකීම 810 නේද? නෑ. ජංගම නොවන වගකීම තමයි ඊළඟ අවුරුද්දෙන් පස්සේ ගෙවන් තියෙන ටික. ඔයි 1090 කියලා තියෙන්නේ වගුවේ 1090 කියලා තියෙන්නේ මොකද්ද? දෙවන අවුරුද්දේ අග බැලන්ස් එක. දෙවන අවුරුද්දේ අග බැලන්ස් එක කියන්නේ දෙවන අවුරුද්දේ ගෙවන්න ඕන එක නෙමෙයි. දෙවන අවුරුද්දේ අග කියන්නේ දෙවන අවුරුද්දට පස්සේනේ ඒ ටික ගෙවන්නේ. ඒක ජංගම නොවන. ඒ දෙක අතර වෙනස තමයි ලබන අවුරුද්ද තුල ගෙවන්න ඕන. ඒකයි. හරිද? රයිට්. දැන් ඔන්න දෙවන අවුරුද්දට යනවා. සර් ෂේ වියදම දේපොළ පිරියඩ් සටහනට යනවද? ඔව්. සටහන වෙනම හදන්නම්. ඒක අර නෝමල් දේපොළ පිරියඩ් උපකරණ ෂේ සටහනේ තමයි තියන්නේ. හරි. ඒක හොඳ ප්‍රශ්නයක්. හරි. දැන් ඔන්න අපි දෙවෙනි අවුරුද්දට යනවා. දෙවෙනි අවුරුද්ද යනකොට ආයේ මූලික තැන්පතු මුකුත් නැහැනේ. කල්බදු පොලිය ගිණුම්ගත කරා. දෙවෙනි අවුරුද්දේ පොලිය කීයද? 190. දෙවෙනි අවුරුද්දේ පොලිය 190. එතකොට කල්බදු ණය හිමිය බැර කරන්න 190. කල්බදු ණය හිමිය බැර කරන්න 190. පොලී කියලා 2023යි 321. 2023යි 321. කල්බදු පොලී වියදම් ගිණුම හර කරන්න 190. 2023යි 321. කල්බදු ණය හිමියයි කියලා. ඔන්න පොලී ගිණුම් ගත කරා. ඊට පස්සේ ෂය ගිණුම් ගත කරා. සෝරි වාරිකයේ ලැබීම. වාරිකයේ ගෙවන එක. දෙවන අවුරුද්දෙත් අපි ගෙවුණු 1000. එහෙනම් 1000 2023යි 331. බැංකු 1000. බැංකු 1000. බැංකුව බැර වෙනවා. ඒක හරි. ඊට පස්සේ ෂය ගිණුම් ගත කරන්න නැවතරයක්. ෂය භාවිත ආයි 1045යි. ෂය වියදම ෂය වෙන් කියලා 2023යි 331. ෂය වෙන් ෂේවෙන් කිරීම නැවත වාරයක් බැල කරන්න 1045යි 2023යි 331. දැන් තියෙන්නේ ගිණුම් තුලනය කරන්න. ගිණුම් තුලනය කරනකොට ෂය වියදම නැවත වාරයක් ලාභ ගිණුම කියලා 1045ක් යනවා. මෙන්න ෂය වියදම නැවත දාන ආදායම් ප්‍රකාශනයේට 1045. කල්බදු පොලිය නැවත වාරයක්
190යි ලාභ ලාභ ගිණුම් කියලා යනවා. මෙන්න නැවත වාරයක් දාන්න 190. හරිද? ෂෙයා වෙන් කිරීමේ ගිණුම බැලන්ස් කරන්න 2090යි 2090 පහළට ගෙනියන්න 2090 ඉදිරියට ගේ. වත්කමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන උද්ෘතය ගන්න 3136යි. ෂෙයා වෙන් කිරීම දැන් 2090. 3136න් 2090ක් අඩු කරමු. 1046යි 1046යි සුද්දාගේ. කල්බදු ණය හිමිය බැලන්ස් කරන්න. කල්බදු ණය හිමිය 0යි 9යි 10යි 2090යි 2090යි 1000ක් අඩු කරාම 1090යි පහළට ගෙන ගියා. ඉදිරියට ගේන්න 1090 1090 හරි 1090 දැන් එන්න නැවත ඔයාලගේ ක්‍රමක්ෂය වගුවට අපිට ඉතිරි වෙලා තියෙන්නේ දැන් මෙන්න මේ කල්බදු ණය හිමිය කඩා ගන්න. දැන් අපි ඉන්නේ දෙවනි අවුරුද්දේ. දෙවනි අවුරුද්දේ ඉන්නකොට කීයද දැන් බැලන්ස් එක අග 1090යි 1090යි ඊළඟ අවුරුද්දේ බැලන්ස් එක බලන්න. ඊළඟ අවුරුද්දේ බැලන්ස් එක තුනේ අග බැලන්ස් එක කීයද? බිඳුව නේ බිඳුව. ඒ කියන්නේ මොකද්ද? ඔයි 1090ම කවද්ද ගෙවන්න ඕන? ලබන අවුරුද්දේ ඇතුළත ගෙවන්න ඕන. පැහැදිලිනේ? ඇයි ඊළඟ අවුරුද්දේ අග බිඳුවයි කියන්නේ ලබන අවුරුද්දේ ඇතුළත මේ තියෙන බැලන්ස් එක ගෙවන්න ඕන. එහෙනම් 1090ම දානවා ජංගම කොටස. 1090ම ජංගම. ජංගම නොවන එකට නෑ ඉවර. ජංගම නොවන එකට ඉවර. ජංගම නොවන එකට ඉවර. right. දැන් අපි අවුරුදු දෙකක් ඉවරයි. අවුරුදු දෙකක් හරි. දැන් තුන්වෙනි අවුරුද්දට යන්න හදා. තුන්වෙනි අවුරුද්දට යන්න හදා. නැවත වාරයක් පොලිය ගන්නේ කරන්න. පොලිය කීයද අපේ ආවේ? 110. 110 කල්බදු ණය හිමිය බැර කරන්න. කල්බදු ණය හිමිය බැර කරන්න 110. 110 කල්බදු ණය හිමිය බැර කරන්න. යන්ත්‍ර භාවිත කල්බදු පොලී වියදම් ගිණුම හර කරන්න. 110. කල්බදු ණය හිමිය 2024යි 3.30. හරි. මම මෙතන හදන්නේ නැහැ වුණා මම මේක මකල පොඩ්ඩක් හදන්න. 1090යි 110යි. පොලිය හරි. පොලිය ගැලපුවා. ඊට පස්සේ ගෙවීම. ගෙවන කීයක්ද අන්තිමට? 1200ක් ගෙවනවා. 1200 බැංකු 2024යි 3.31. බැංකුවෙන් ගෙවන 1200. බලන්න ඔයාලා ගෙවීම උඩින් ආවේ නෑ 1200ක් ගෙවනවා. හරි. ඊට ෂේ ගණන් කරන්න. ෂේ එනකොට 145යි 146ක් ෂේ කරන්න මේ අවුරුද්ද. නැත්තම් බැලන්ස් වෙන්නේ නෑ මෙතන. 146ක්. සෝරි 1046ක්. 2024යි 3.31. ෂේ වෙන්නේ. ෂේ වෙන් කිරීමේ ගිණුම බැර කරන්න 1046යි. ෂේ වෙන් කිරීමේ ගිණුම බැර කරන්න 1046යි. හරි. right. දැන් බැලන්ස් කරන්න කලින් වගේ. භාවිත ෂේ එක 1046 ලාභ ලාභ ගිණුමට මාරු කරන්න. 1046. පොලිය 110 ලාභ ලාභ ගිණුමට මාරු කරන්න. 110. වක්කම 3136යි. ෂේ වෙන් කිරීම දැන් බැලන්ස් කරාම ඔයාලට හරියටම 3136ම එනවා. බිඳුවයි. සුද්දාගේ බිඳුවයි. යන්ත්‍ර භාවිත හිමිකම සුද්දාගේ බිඳුවයි. දැන් මෙතන කල්බදු ණය හිමිය බැලන්ස් කරාම 1200ට බැලන්ස් වෙලා යනවා. ඒ කියන්නේ ජංගම වක්කීමකුත් නැහැ. ජංගම නොවන වක්කීමකුත් නැහැ. අවුරුදු 3 ගියාම ඉවරයිනේ.
3 ගියාම ඉවරයි. right. දැන් ඔයි කියපු කරුණු කාරණා අනුව තේරුණාද නැද්ද කියලා මට කියන්න. සෑහෙන වෙලාවකුත් ගියා, කාලෙත් ගත්තා, දුරකථන මාර්ග අවහිරතාවුත් සිද්ධ වුණා. right. තේරුණාද නැද්ද කියලා දාන්න. එතකොට මේ අවුරුදු 3ක් කරන් දීර්ඝ වශයෙන් අවුරුදු 3ේදී ඔයාලට ගිණුම් තියෙන හැටි. දැන් කම්පැනි එක වැඩ කරනවා නම් ඔන්න ඔයාලට පුළුවන් කල්පතු සම්බන්ධයෙන් දැන් ගිණුම් තියන්න. ඒ බැංකුවෙන් දෙනෝනේ ඕගොල්ලන්ට ගෙවන්න ඕන ලිස්ට් එක මේ අවුරුද්දේදී මෙහෙම ගෙවන්න ඕන. ඒක percent value එකට අරගෙන ගිණුම් තියන්න ඕගොල්ලෝ දන්නවා. ෂෙයා කරනවා සමාගමේ ප්‍රතිපත්තිය අනුව ඒ අනුව. right. එහෙනම් අපි ඊළඟ ගානට යමු. 6 වෙනි ගාන. 6. right. 6 වෙනි ගාන. නෑ වක්කම දීමනාකරුට පවරනකොට සටහනක් දානද කියලා අහනවා. සාමාන්‍යයෙන් හොඳ ප්‍රශ්නයක්. ඒක කිසිම සටහනක් දාන්න දෙයක් නෑ. ඇයි? දැන් ඔයාලේ පොත්වල කල්බද්ද සම්බන්ධයෙන් කිසිම දෙයක් නෑනේ. ඉතින් IT එක්කෙනා IT එක අරන් යයි එච්චරයි. ඔයාලගේ කල්බද්දු භාවිත හිමිකම ඉවරයි. ෂය වෙලත් ඉවරයි. තව ඒකේ ඵලදායී දීර්ඝ කාලය තියෙයි නම් දීමනාකරුට ඒක IT නම් ඔයාට IT හිමි වෙන්නේ නැත්නම් එයා වත්තම අරන් යනවා. එයාට බාර දෙන්න. කිසිම එකක් දාන්න දෙන්නේ නැහැ. දාන්න තියෙන එකම එක මේ පොත්වල මොන හරි ලොක් සටහනක් වගේ දෙයක් විතරයි. එහෙම අවශ්‍ය නැහැ. හරි. ගොඩාක් වෙලාට ළමයි සාමාන්‍යයෙන් කල්බදු වලදී වෙන්නේ මොකද්ද? අවසානයේදී IT හිමි වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වරූපය. IT හිමි ස්ටෑන්ඩඩ් එකේ හිමි වෙනවා කියන එක කියන්නේ නැහැ කොතනකවත්. හිමි වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා, නැති අවස්ථාවක් තියෙනවා කියලා තමයි කතා කරන්නේ. ඒක. හරිද? right. එතකොට කිසිම සටහනක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. 6 වෙනි ගාන. සීමා සහිත රන්මිතු සමාගම 2021/4 දින යන්ත්‍රයක් වර්ෂ 3ක කාලයක් සඳහා මූල්‍ය කල්බද්දකට ලබා දීමේ කිවිසුමකට එළඹුණු. එහෙනම් මේ එන්නේ කාගේ පැත්තෙන්ද? ලබා දුන්න නම් කාගේ පැත්තෙන් දෙන්නේ? දීමනාකරුගේ පැත්තෙන් නේ? දීමනාකරුගේ පැත්තේ ගාන. හරි. ලබා දීමේ කිවිසුමකට එළඹුණු. කල්බද්ද ආරම්භයේදී ලක්ෂයක් ගෙවිය යුතු අතර සෑම වර්ෂයක් අවසානයේදීම 50000 බැගින් ගෙවිය යුතුයි. ආරම්භයේදී ලක්ෂයක් දෙන්න ඕන අර මූලික ගෙවීම එයාට ලැබෙනවා. ඊට පස්සේ 50000 බැගින් ගෙවන්න ඕන. 50000 ගානේ ගෙවන්න ඕන. කල්බදු කාල සීමාව අවසානයේදී යන්ත්‍රයේ සමාගම විසින් යන්ත්‍රයේ 1,20,000ක අවශේෂ අගයක් ඇතැයි අපේක්ෂා කරන අතර එයින් 80000ක අගයක් සහතික කළ අවශේෂ අගයක් ලෙස සමාගම හඳුනා ගනී. 80000ක් සමාගම සහතික කළ අවශේෂ අගයක් විදිහට හඳුනා ගන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා 40000ක් තියෙනවා සහතික නොකළ. ඉතින් ඕක මහ ලොකු දෙයක් නෙවෙයි මම එදා ඉගෙනුවා. මොකද්ද? සමාගම හිතනවා මේ යන්ත්‍රයේ ජීව කාලයේ අවසානයේදී 1,20,000ක අවශේෂ අගයක් තියෙයි කියලා. ගැනුම්කාර සමාගම ගැනුම්කාර පාර්ශවයේ කියනවා 80000ක් සහතික කරනවා. ඒ කියන්නේ 80000යි ඒගොල්ලෝ සහතික කරලා කියන්නේ. හැබැයි අපි හිතනවා 1.20ක් එයි කියලා. එතකොට අරගොල්ලෝ 80000ක් සහතික කරපු නිසා 80000 සහතික කළාගේ 40000ක් තියෙන සහතික නොකළාගේ. එතකොට මේකෙදි කොහොමද ජනුකාර සමාගම 80000ක් අපට දෙනවා. හැබැයි අපිට ඕන නම් එයාට දීලා 80000 ගන්න පුළුවන්. දැන් අපි කියනෝනේ 80000 නෙමෙයි 1.20 කියලා. එතකොට අපිට ඒක වැඩක් නෑ. අපි 1.20ට වටින කෙනෙකුට දෙනව වෙන කෙනෙකුට. මොකද අයිතිය අපි ළඟ තියෙන දීමනා කරු ළඟ. පැහැදිලිද? එතකොට අවශේෂ වටිනාකමේ තියෙන ඒක සුවිශේෂීතාවය
ගැනුම්කරු විසින් සහතික කළා ගයක් තියෙන්න පුළුවන් සහතික නොකළා ගයක් තියෙන්න පුළුවන්. ඕගලන්ට සහතික කරාද නැද්ද කියලා අවශ්‍ය නැහැ. ඔයාලා සම්පූර්ණ අගය මුදල් ප්‍රවාහයක් විදිහට ගන්න. දැන් ඕන පොඩ්ඩක් ලියා ගන්න. හරිද? මොකද්ද? කොහොම ලියාගන්නේ? අවශේෂ අගය සහතික කළ අගයයි නොකළ අගයයි දෙකම මුදල් ප්‍රවාහය ලැබීමක් විදිහට ගන්න ඕන දීමනාකරු. ඉතින් ඕගලන්ට ඒවා දැන් ওই ඕගලන්ට ඔක ගැටලුවක් වගේ වුණාට තියරි වල උගන්වලා තියෙන්නේ. හරි. කොහෙද උගන්වලා තියෙන්නේ? දෙවෙනි පිටුවේ තියෙන මේදී දල ආයෝජනය කල්බදු වාරික ලැබීම සහතික කළ අවශේෂ අගය දන සහතික නොකළ අවශේෂ අගය. හරිද? right. සහතික නොකළ අවශේෂ අගය. එතකොට අපේ අවශේෂ අගයක් තියෙනවා. ඒක 1,20,000යි 80,000 සහතික කරලා තියෙන්නේ 40,000 සහතික නොකළ. මොකද ඔක්කොම අගේ 1.20යි. හරි. කල්බද්දේ වියංග පොලි අනුපාතය 12%කි. යන්ත්‍ර වර්තමාන ධාරණ අගය 2,50,000කි. යන්ත්‍රයේ වර්තමාන ධාරණ අගය පොත් අගය 2,50,000යි. දැන් මේ ගාන ළමයි අර ගැනුම්කාර පාර්ශවයෙන් පැත්තෙන් වෙනස්. ඇයි? මේ දීමනාකරුගේ පැත්තෙන් අපි කතා කරන්නේ. එතකොට එයාගේ පොත්වල මේ යන්ත්‍රය තියෙනවා. ගැනුම්කාර පාර්ශවයේදී එයාට පොත්වලවත් කමක් නැහැ නේ. එයා අලුත් පොත්කමක් ගන්නවා. හොඳට මේ බලන්න වෙනස. හරිද? රයිට්. අවශ්‍ය වන්නේ 1 කල්බද්දේ දල ආයෝජනය, 2 සුද්ධ ආයෝජනය, නොයිපයූ මූල්‍ය ආදායම, වත්කම කල්බද්දක්සේ පැවරීමේ ලාභය අලාභය, කල්බදු වාරික ලැබීම සඳහා ක්‍රමක්ෂය වගුව, අවුරුදු 3ට අදාළ ගිණුම් සටහන්, වර්ෂ 3 අවසානයේ දිනයන්ට ඒ කියන්නේ හැම අවුරුදු දින මේ අවුරුදු 3ට මූල්‍ය ප්‍රකාශනය සහ ආදායම් ප්‍රකාශනය උද්ෘතය. හරිද? රයිට්. අපි හදමු එන. හරි. අය අය 1 කල්බද්දේ දල ආයෝජනය කල්බද්දේ දල ආයෝජනය හම්බෙන මුදල් ප්‍රවාහය කොච්චර මුදල් ප්‍රවාහයක් හම්බෙනවද? හොඳට මතක තියාගන්න අර මූලික තැන්පතුව ගන්න එපා. මුලින්ම ඒක හොඳට හයිලයිට් කරගන්න. මූලික ගන්න ගෙවීම ගන්නෙ නෑ. පැහැදිලිද? දල ආයෝජනයට ගන්නෙත් නෑ. කල්බදු වගකීමක් විදියට ගන්නෙත් නෑ. මූලික ලැබෙන එක. හරිද? රයිට්. සෑම වර්ෂයක් අවසානයේදීම 50,000කින් ගෙවිය යුතුයි. හරිද? 50,000කින් ගෙවන්න ඕනේ. එතකොට 50,000 ඒවා 3යි. 50,000 ඒවා 3යි. කල්බදු කාල සීමාව අවසානයේදී 1,20,000ක අවශේෂකයක් තියෙනවා. ඒකෙන් 80,000ක් අරය සහතික කරනවා 40,000ක් සහතික නොකරනවා. ඉතින් අපිට ඒක වැඩක් නැහැ. අපි එතකොට 80,000යි 40,000 මේ ඔයගලන්ට දැනගන්න මම ලිව්වේ මෙහෙම. එතකොට මේ දෙක එකතු කරාම 1,20,000. මේක සහතික කළ මේක සහතික නොකළ. සහතික කළ සහතික නොකළ දෙකම ගන්න. හොඳට මතක තියාගන්න. සහතික කළේ දැන් ආයිසරයක් මම ඒක කියනවා. මොකද්ද? යන්ත්‍රය වෙනුවෙන් දැන් යන්ත්‍රය අපි යාට දෙනවා. යන්ත්‍රය දෙනවා. දීම වෙනුවෙන් එයා මොකද කරන්නේ? පළවෙනි දවසේ තැන්පතුවක් තියෙනවා. තැන්පතුවක් කියන්නේ මූලික ගෙවීමක් තියෙනවා. ඒක කල්බද්දට දාලා නැහැ. ඒක අපිට ගෙවන මූලික එක. එතකොට ඒක අඩු වෙනවා. හරිද? ඉතිරි වාරික ලැබීම් ටික ගන්නවා. 50,000 ඒව 3යි. ඊට අමතරව මටනේ අයිති යන්ත්‍රේ. මමනේ දීමනා කරු. මට අන්තිමට ඒ අවශේෂ අගය මට අයිති. අවශේෂ අගය අපි හිතනවා මම හිතනවා 1,20,000. හැබැයි ගැනුම්කාර දුන්නෙක් කෙනා කියනවා එයා ඕනනම් 80ක් දෙන්නම් කියලා. මට ඒක වැඩක් නැහැ. මටනේ අයිති. මම 1.20ක් ඒකෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. එයා 80,000ක් සහතික කරනවා. එයාගේ 80,000ට හරිනම් ඒ අවස්ථාවේදී ඒකට දෙනවා. හැබැයි මම 1.20ක් එයි කියලා හිතනවා. එහෙනම් මම වෙන පාර්ශවයකට තමයි දෙන්නේ. නැත්තම් එයාම සමහරවිට 1.20 දීලා ඒක ගන්නත් පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක නිසා අපි ගන්නේ සහතික කළ සහතික නොකළ දෙකම. හොඳට මතක තියාගන්න. හරිද? එතකොට ওই විදිහට ගන්න. එතකොට කීයද? රුපියල් මෙතන 1,50,000යි 2,70,000. කල්බද්දේ දල ආයෝජනය 2.
කල්බද්දේ සුද්ධ ආයෝජන. ඔන්න දැන් එයාගේ සුද්ධ ආයෝජනය කියන්නේ අර ගැනුම් කරුගේ පැත්තෙන් මොකද්ද? කල්බද්දේ වගකීම. මෙයාගේ සුද්ධ ආයෝජනේ දැන් එයාගේ පොත්වල ගැනුම් කරුගේ පොත්වල වගකීම විදිහට දාන්නේ. ඒක වගකීම මෙයාගේ පැත්තෙන් කල්බදු ණය ගැතියා. මෙයාගේ ආයෝජනේ. එහෙනම් ඒක හොයන්නේ කොහොමද අපි? නැවත අපි අර විදිහට හොයමු. වර්ෂය 1 2 3 මුදල් ප්‍රවාහය වට්ටම් සාධකය මේකේ වට්ටම් සාධකය කීයේ පොළොවේ අනුපාතේ 112යි percentile මුදල් ප්‍රවාහය කරන කොහොමද පළවෙනි අවුරුද්දේ හම්බ වෙනවා 50000 දෙවෙනි අවුරුද්දේ 50000 තුන්වෙනි අවුරුද්දේ 50000යි 1.20යි කීයද 1.70 දැන් 1.70 හැදුන හැටි පස්සේ අමතක වෙයි කියලා හිතන කෙනෙක් ඉන්නොනම් ඒක ලියා ගන්න 1.70 ආවේ කොහොමද 50000යි 1.20යි 1.20 මොකද්ද අවශේෂ අගය වත්කමේ අන්තිමට සුන්බුන් එක විකුණලා ලැබෙන අගය පැහැදිලිනේ හරි තව එකක් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මොකද්ද අර මූලික කරන ගෙවීම මේකට අදාළ කරගන්නේ නැහැ. ඒක ගිණුම් වලට අදාළ කරගන්න. මෙතන සුද්ධ ආයෝජනයේදීවත් ගැනුම්කාර පාර්ශවයෙන් හදනකොට වගකීමටවත් ගන්නෙ නැහැ. ඒක මතක තියාගන්න. හරි. වට්ටම් සාධකය දැන් හොයාගන්න. එතකොට 0.12නේ. 1 බෙදීම 1.12 893යි දශම 797යි දශම 712යි 7.12 percent value එතකොට වැඩි කරලා දාන්න 44650යි 39850යි 121,040 205යි 540යි මේක ලියන්න කල්බද්දේ සුද්ධ ආයෝජනය කල්බද්දේ සුද්ධ ආයෝජනය කල්බද්දේ සුද්ධ ආයෝජනය කල්බද්දේ සුද්ධ ආයෝජනය සමහර ළමයි කට්ටුන ගමන් ගියේ එක ආවේ නැහනේ කම්මැලි හිතෙන්නේ නැතිනේ ආයි සැරයක් යන්නේ මොකද්ද පන්තියෙන් ඇවිල්ලා නිකන් ගෙදරට ආවා දැන් ආයි යන්න කම්මැලි වගේ අර අපිට ඒ වගේ හිතෙන්නේ නැහැ 320 ගාණක් වගේ හිටියමයි 300ට අඩු වෙලා තියෙන්නේ ළමයි භාගයක්වත් දෙවි මේ 100ට කීයක් 30 ගාණක් වගේ එන්නේ රෙකෝඩින් වලින් ළමයි මොනවා කරයිද දන්නේ මට හිතා ගන්නත් බෑ නේද එතකොට සුද්ධ ආයෝජනය හරි 205යි 540 තුන්වෙනි එක නොයිපයූ මූල්‍ය ආදායම සමානයි මොකද්ද දල ආයෝජනය ඍණ සුද්ධ ආයෝජනය දල ආයෝජනය 2,70,000යි සුද්ධ ආයෝජනය 205යි 540 රුපියල් 64යි 460 නොයිපයූ මූල්‍ය ආදායම කියන්නේ දීමනාකරුගේ පොලිය ආදායම තාම උපයලා නැහැ උපයන්න ඉන්න එක නොයිපයූ මූල්‍ය ආදායම ඉස්සර පරණ ස්ටෑන්ඩඩ් එක තියෙද්දි අවිනිශ්චිත පොලී ගිණුම කියලා දාන්නේ
අන්න ඒක ඒ අගේ තමයි මේ නොයිපයූ මූල්‍ය ආදායම 64460 හරි දල ආයෝජනයේ සුද්ධ ආයෝජනය අඩු කරලා කියන්නේ පොලියේ බලපෑම තමයි මේ තියෙන්නේ 64460 right 4 වත්කම කල්බද්දක්සේ පැවරීමේ ලාභය අලාභය වත්කම කල්බද්දක්සේ පැවරීමේ ලාභය අලාභය 4 ගහන්න කල්බදු වත්කම් පැවරීමේ ගිණුම කල්බදු වත්කම් පැවරීමේ ගිණුම වත්කම කල්බද්දක්සේ පැවරීමේ ලාභය හෝ අලාභය ඔයාලා නිකන් මේකේ මතක තියාගන්න මොකද්ද මේ ස්ථාවර වත්කම් විකිණීමේ ගිණුම යන්ත්‍ර විකුණුම් ගිණුම උපකරණ විකුණුම් ගිණුම අන්න ඒ වගේ එකක් හරිද කල්බදු වත්කම් පැවරීමේ ගිණුම පැවරීමේ ගිණුමේ හරට දාන්න ඕන ඕගොල්ලෝ වත්කමේ ධාරණාගය ධාරණාගය එන්නේ කොහොමද පිරිවැයෙන් ෂය අඩු ෂය වෙන් කිරීම අඩු කළා. ඒතර ගානේ පිරිවැයයි ෂයයි වෙන් කිරීමයි දෙකක් තිබුණොත් පිරිවැය හරට දාලා ෂය වෙන් කිරීම පෙරට දාන්න. ගානේ තියෙන්නේ ධාරණාගය විතර නම් ඒක හරට දාන්න. එච්චරයිනේ. පැහැදිලිද මං කියපු එක? මොකද්ද? පිරිවැයයි ෂය වෙන් කිරීමුයි දෙකම තියෙයි නම් පිරිවැය හර ෂය වෙන් කිරීම බැර. ධාරණාගය කෙලින්ම තියෙයි නම් අඩු කරලා සුද්ධ කරලා තියෙන්නේ. නම් ඒක හරට දාන්න. මේ ගානේ මොකද්ද තියෙන්නේ? යන්ත්‍රයේ වර්තමාන ධාරණාගය 250000 250000 හර කරන්න ධාරණාගය අන්න දැන් ඔයාලගේ මූලික ලැබෙන අගය දීමනාකරුට මූලික ලැබෙන කීයද කල්බත් ආරම්භයේදී ලක්ෂයක් ගෙවිය යුතුයි අන්න ලක්ෂ ලැබෙන එක දීමනාකරු දැන් අපි ඉන්නේ දෙනෙක් කෙනාගේ පැත්තේ ඉන්නේ නෝද ගන්නෙක් කෙනාගේ පැත්තේ නෙමෙයි ටග්ගාල අර ඒ පැත්තට බැලලා ටග්ගාල මේ පැත්තට වයින්න ඕන දැන් නැත්තම් මේ මාරු කර ගන්න බැරි වුණොත් එහෙම මල කෙලියක් වෙනෝනේ ඒ ගැනුම් කරුගේ පැත්තෙන් හල්ලා කොහොමද විභාගේ අන්න නියමට දුන්නා රිසර්ච් වෙනකොට තමයි නියමට දීම තේරලා තියෙන්නේ ගැනුම් කරුගේ පැත්තෙන් හල්ලා තියෙන්නේ හරි ඒක නිසා ටග්ගාල මාරු වෙන්න ඕනේ මේ පැත්තට හරි ලක්ෂයක් අපිට මුලින්ම හම්බෙනකොට කොහොමද බැංකු හර පැවරීමේ ගිණුම බෙර කරා ඊට පස්සේ අන්න සුද්ධ ආයෝජනේ අපි කරන සුද්ධ ආයෝජනය මොකද්ද කරන්නේ කල්බදු ණය ගැටියා හර කළා පැවරීමේ ගිණුම වෙර කරන්න අපේ කීයද සුද්ධ ආයෝජනේ 205යි 540 205යි 540 කල්බදු ණය ගැටියා නැත්තම් කල්බදු සුද්ධ ආයෝජනය කියලා ලියන්නත් පුළුවන් ඔන්න ඕක බැලන්ස් කරා නම් එන්න ඕන ලාභය මේ පැත්ත වැඩිනේ ලාභයක් එනවා 305යි 540යි 305යි 540 එතකොට 55යි 540 ලාභය ලාලා නේද ලාභය ලාභ ගිණුමට මාරු කරන්න 55540 right පහ කල්බදු වාරික ලැබීම සඳහා ක්‍රමක්ෂය වගුව කල්බදු වාරික ලැබෙන්න ක්‍රමක්ෂය වගුව ක්‍රමක්ෂය වගුව හදමු වර්ෂය 1 2 3 ආරම්භක ශේෂය පොලිය මුදල් ප්‍රවාහය අවසාන ශේෂය ආරම්භක එක කීයද සුද්ධ ආයෝජනය ගන්න ඒක තමයි කල්පතු ණය හිමියයි යගේ කීයද 205යි 540 205යි 540 පොලිය දාන්න එතකොට පොලිය අනුපාතයෙන් වැඩි කරලා කීයද
112යි 205යි 540 24665යි 24665 මුදල් ප්‍රවාහය කීයද 50000ක් හම්බ වෙනවා අපිට. මේකට මේක එකතු කරලා මේක අඩු කරමු. කීය දෙන්නේ 180යි 205යි. හරි නේද? right 180යි 205 ආරම්භක ශේෂ විදිහට දාන්න. පොලිය 21625යි 112 පොලිය 112 පොලිය 180යි 205ට 112 21225 ඊළඟ අවුරුද්දේදීත් අපට 50000ක් හම්බ වෙනවා. මේකට මේක එකතු කරලා 50000 අඩු කරලා කීයක් එනවද 151යි 830යි 151යි 830 ඒකට පොලිය හදන්න 112 18220 151යි 830 වැඩි කිරීම 0.1 18220 මුදල් ප්‍රවාහය 1,70,000 ඊය දෙන්නේ එතකොට 151යි 830යි 18යි 220යි රීම 1,70,000 50ක් මදි වෙන නම් මේක 70 කරා පොලිය අන්තිමට 70 18270 18270 18270 කරන්නේ නැත්තම් බැලන්ස් වෙන්නේ නැහැ. ඒකට හේතුව අර අපි ගන්න මුදල් ප්‍රවාහයේ වට්ටම් කිරීමේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ අගය තව අගය වෙනස් පොඩ්ඩක් ඒකයි. හරිද? ඒක ඒ පොඩි ඉලක්කමේ දෙකේ මේවක වැඩි ගණන් ගන්න එපා. එතකොට ක්‍රමක්ෂය වගුව හරි 18170 18170 නේ. 18170 18170 18170 අදාළ ගිණුම් ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන උද්දෘත අර විදිහටම ගිණුමුයි මූල්‍ය ප්‍රකාශන උද්දෘතයි. right. එතකොට මේක අපේ තියාගෙන ගහමු. දැන් දීමනා කරුණු පැත්තෙන් මොනවද ඕන? මේ ගිණුම හරි. අල්වදුවත්කම පැවරීමේ ගිණුම ගැහුවා. එතකොට ඒක හරි. හරිද? ආයේ ඒ ගිණුම ගහීමේ අවශ්‍යතාවයක් නැහැ. නැත්තම් පැවරීමේ ගිණුමකුත් ගහන්න වෙනවා. ඊට පස්සේ අපිට මොකද්ද අදාළ වෙන්නේ? ප්‍රශ්නාංක 7 ගහන්න. කල්බදු ණය ගැතියා කල්බදු ණය ගැති ගිණුම නැත්තම් ඔයාලට කියන්න පුළුවන් කල්බදු සුද්ධ ආයෝජන ගිණුම. හරිද? කල්බදු ණය ගැති ගිණුම නැත්තම් සුද්ධ ආයෝජන ගිණුම කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ කල්බදු පොලි ආදායම් ගිණුම කල්බදු පොලි ආදායම් ගිණුම කල්බදු ණය ගැති ගිණුම කල්බදු පොලි ආදායම් ගිණුම ෂෙයා කරන්න ඕනද දීමනා කරුණු පැත්තේ නෑ අපි එයාට පවර්ලා තියන්නේ අපේ ළඟ වත්කම නෑ අපිට අයිතිය නෑ කියලා තමයි ගිණුම් කරන්නේදී හිතන්නේ. ඒත් එයා තමයි ෂෙයා කරන්නේ. ඒත් ෂෙයා නෑ ෂෙයා වෙන් කිරීම නෑ වත්කම් ගිණුමක් නෑ වත්කම් පැවරීමේ ගිණුමක් ගහන්න ඕන. අපි ඒක කලින් ගහපු නිසා ආයි ගහන්නේ නෑ. හරිද? එතකොට ඔච්චරේ ගිණුම් දෙකයි. එතකොට කට්ටියට පොඩ සතුටුයි. නැත්තම් හිතුවා ඉස්සෙල්ලා වගේම වෙන තෝගයක් ගහන්න වෙනවා කියලා. දැන් තිය සන්තෝෂයි. හරි.
ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන උද්දෘත අවුරුදු 3ට විස්තීර්ණ ආදායම් ප්‍රකාශය උද්දෘතයේදී 2021 22 2022 23 मूल्य तत्व प्रकाशन उद्धृत 2021 ඔයාලට වැදගත්ම දේ තමයි මොකද්ද? ක්‍රමක්ෂය වගුව ඔයගොල්ලෝ ළඟ තියෙන්න ඕන. නැත්තම් මේක හදන්න අමාරුයි. හරිද? right. කල්බදු ණය ගැතියට හර කරන්න 205යි 540යි 205යි 540ක් 2021යි 4යි 1 වත්කම් පැවරුම් ගිණුම් කල්බදු වත්කම් පැවරුම් ගිණුමෙන් මේකට හර කරන්න. දැන් පළවෙනි අවුරුද්දේ පොලී ආදායම් බලන්න. පොලී ආදායම් කීයේ 24යි 665 24යි 665 මෙයාට හර කරන්න. කල්බදු පොලී ගිණුම බැර කරන්න. ආදායම 24යි 665 2022යි 3යි 30 ණය ගැතිය කියලා බැර කරන්න. හරිද? දැන් එයාගේ වාර්ෂිකයේ ලැබීම සටහන් කරලා කල්බදු ණය ගැතියකින් 50000ක් හම්බුනා 2022යි 3යි 31 දැන් බැලන්ස් කරලා बैलेंस එක එනවා කීයද 180යි 205 180යි 205 2022යි 4යි 1 ඉදිරියට ගියේ 180යි 205 හරිද මේක තමයි දැන් ඉදිරියට ගෙනාව බැලන්ස් එක පොලි ආදායම් මාරු කරන ලාභ ලාභ ගිහින් 24යි 665 2022යි 3යි 31 මෙන්න ආදායම් ප්‍රකාශනයේ අනේව කාරණා දෙකක් තියෙනවා එකක් කල්බදු වත්කම් පැවරුම් ලාභය කල්බදු වත්කම් පැවරුම් ලාභය කීයද ලාභය ආවේ 55540යි 55540 ඒක ඒ අවුරුද්දට විතරයිනේ ආයි ලාභයෙන් නැහැනේ පළවෙනි අවුරුද්දේ පැවරීමේ ලාභය ඊට පස්සේ දෙවෙනි එක කල්බදු පොලී ආදායම කීයද 24665 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් මුකුත් වෙන්නේ නැහැ සෝරි දේපල පිළිවෙත උපකරණ වලට මුකුත් වෙන්නේ නැහැ ජංගම නොවන වත්කම් बोलेनो कलबदु ණය ගැතියා ජංගම නොවන ටික ජංගම වත්කම් වල කල්බදු ණය ගැතියා ජංගම කොටස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන කොටසේ කල්බදු ණය ගැතියා ජංගම නොවන කොටස ජංගම වත්කම් වල කල්බදු ණය ගැතියා ජංගම කොටස අන්න දැන් මෙයා කඩා ගන්න තියෙන්නේ
නැවත එන්න ඔයාලා ක්‍රමක්ෂය වගුවට. ක්‍රමක්ෂය වගුව බලන්න. ඔයාලගේ ක්‍රමක්ෂය වගුව 180යි 205යි. අව පළවෙනි අවුරුද්ද අග ගෙවන්න තියෙන ගාණ. දෙවෙනි අවුරුද්ද අග ගෙවන්න තියෙන කීයද? 151යි 830. එහෙනම් ওই දෙක අතර ගාණ ලබන අවුරුද්දේදී ගෙවන්න ඕන. නේ? දෙවෙනි අවුරුද්ද අගදී මේ බැලන්ස් එකක් එන්නවා කියන්නේ ওই දෙක අතර ගාණ වෙනස බලන්න. 180යි 205න් අඩු කරන්න 151යි 830. වෙනස කීයද? 28යි 375. ලබන අවුරුද්දේදී ගෙවන්න ඕන. ලැබෙන්න ඕන අපට 28යි 375. 28යි 375 ජංගම. ලබන අවුරුද්දේ බැලන්ස් එක 151යි 830. 151යි 830. එක ජංගම නෝ. ඔය දෙකේ එකතුව 180යි 205. දැන් දෙවෙනි අවුරුද්දට යන්න. නැවත පොලි සටහන් කරන්න. 21යි 625. 21යි 625. 21යි 625. පොලි බැර කරන්න. 21යි 625. 2023යි 331. ණය ගැතිය. දැන් මුදල් ලැබීම සටහන් කරන්න අපට. නැවත 50000ක් ලැබෙනවා. 50000. 2023යි 331. දැන් පොලියල මාරු කරන්න 21625. ලාභ ගිණුම. මෙන්න ලාභ ගිණුමේ කල්බදු පොලිය ආදායම 21625 උද්දෘතය. මේක බැලන්ස් කරන්න. දෙසිය එකයි 830යි. එකසිය 51යි 830යි. හරිද? පහළට ගෙන ගියා. ඉදිරියට ගේන්න 2023යි 4යි 1. 151යි 830යි. දැන් යන්න ජංගම සහ ජංගම ලෝන එකට කඩන්න. දැන් ඉන්නේ අපි දෙවන අවුරුද්දේ. දෙවන අවුරුද්දේ අගට යන්න. එතන ගිහිල්ලා බලන්න තුන්වෙනි අවුරුද්දේ අග බැලන්ස් එක කීයද? තුන්වෙනි අවුරුද්දේ අග බැලන්ස් එක 0. දැන් අපි ඉන්නේ දෙවනි අවුරුද්දේ. දෙවනි අවුරුද්දේදී 151යි 830යි. තුන්වෙනි අවුරුද්දේදී 0. 0 කියන්නේ එතකොට ওই තියෙන බැලන්ස් එකම ලබන අවුරුද්දේ ගෙවන්න ඕන. නේද? ලබන අවුරුද්දේ ඇතුළත ගෙවන්න. නෑ ලබන අවුරුද්දෙන් පස්සේ බැලන්ස් එකක් නෑ. එහෙනම් 151යි 830 මෙතනට දාන්න. මෙතන ජංගම නොවන කොටසක් නැහැ. දැන් තුන්වෙනි අවුරුද්දට යන්න. තුන්වෙනි අවුරුද්දේ පොලිය 18යි 170. 18යි 170. කල්බදු ණයගැතිය හර කරන 18යි 170. පොලිය ආදායම් බැල කරන 18යි 170. ණයගැතිය 2024යි 331. දැන් මුදල් ලැබීම සටහන් කරන්න. දැන් ලැබෙන 1.70 අර අවශේෂාගේ 120යි. ඒක සහතික කළ නොකළ මොකක් හරි 50යි 170ක් හම්බ වෙනවා. 170. දෙක මේ පැත්ත බැලන්ස් කරාම 1,70,000ට මේක බැලන්ස්. කල්බදු ණයගැතිය බැලන්ස් වෙනවා. 18යි 170 මාරු කරන්න ලාභ ගිණුම. මේක බැලන්ස් වුණා. පස්සේ ශේෂයක් නැහැ. ජංගම ශේෂකුත් නැහැ. ජංගම නොවන ශේෂකුත් නැහැ. right. දැන් ওই ගණන් දෙක හරියටම යම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් ඉතිරි ගණන් හදන්න ඕනේ නැහැ ළම. ඉවරයි.
ඔය ගණන් දෙක මත තියෙනවා සම්පූර්ණ මුළු කල්බදු දීමනාකරුගේ පැත්තෙන් එකයි ගැනුම්කරුගේ පැත්තෙන් එකයි දෙකම තියෙනවා. මූල්‍ය ප්‍රකාශන උද්ෘත තියෙනවා. ඒතර මෙච්චර අවුරුදු 3ක් හදන්න කවදාකවත් ඔයාලට එන්නේ නැහැ. ඇයි? ඔයාලට තියෙන ලකුණු 4ක් ගානක් හෝ සමාගම් ගානේ ගැලපිල්ල. එච්චරයිනේ. එතකොට ගැලපිල්ලක් එනවා නම් ලකුණු දෙකක් එක ගැලපිල්ලකට දෙකක් වගේ තමයි ගැලපිල්ලක් ආවා. වෙනම ඔයගලන්ගේ වෙනම ස්ටෑන්ඩඩ් කොටසට ආවොත් ලකුණු 4යි. ඉතින් ලකුණු 4කට ඔය වගේ පිටු දෙකක් විතර පිරෙන්න හොම ගිනුම් ගහන්න එන්න විදියක් නැහැ නේ. නිසා ඔයාලට සම්පූර්ණ දැනුම ගන්න පුළුවන් ওই ගණන් දෙක හැදුවනම් දීමනාකරුගේ පැත්තෙන් කොහොමද ගැනුම්කරුගේ පැත්තෙන් කොහොමද කියලා ගිනුම් තියන. රයිට්. දාන්න එහෙනම් තේරුණාද නැද්ද කියලා කොහොමද කියලා තත්ත්වය බලන්න. ප්‍රශ්න තියෙනන් නැත්තම් දාන්න. ප්‍රශ්න හෝ කතන්දරේ දාන්න 7 වෙනි ගානට යන්න කලින්. හරි. තේරුණායි කියලා දාන්න හොඳයි ළමයි. හරිද? හරි. ළමයි මේ ගුරු දිනේට විශ් කළා දෙුණා බොහොම ස්තුතියි. මම දැන් මං ගොඩාක් ඉස්සර තමයි මට එහෙම මේ සුබ පැතුම් හම්බෙලා දුන්න ගුරු දිනේ කියලා. ඒ කියන්නේ 2001 අවුරුද්දේ විතර මං කමල් සර් යටතේ සේවය කරා මුලින්ම ඉගැන්වීමේ කටයුතු. එතකොට මේ ඒ කරනකොට 2001 කියන්නේ මං එතකොට O level කළා. ඊළඟ අවුරුද්ද මං A level කරනකොට තමයි මුලින්ම ටියුෂන් කරන්න මේ කරේ. මං A level කරනකොට අපොස සාමාන්‍ය පෙළ ගණිතය තමයි එතකොට ඉගෙනුවේ කමල් සර් යටතේ. හරිද? ඒ දවස්වල එතකොට යන්නේ ඒ ළමයින්ගෙන් එතකොට ඒ අවුරුදු වල ගුරු දිනේට එම් සුබ පැතුම් ආවා. ඊට පස්සේ නම් ওই වෘත්තීය අධ්‍යාපන ඊට පස්සේ මේ අපේ කොහෙද කාර්මික ආයතනවල එහෙම සේවය කරා. එහෙම සුබ පැතුම් ඇවිල්ලා නැහැ. ඉතින් ඊට පස්සේ සුබ පැතුම් ආව නම් ආවේ මේ අපේ ඉන්දික සර්ගේ ගණකාධිකරණ සේවා සමූහයේ මේ GA ක්ලාස් එකේ තමයි. ඒක නිසා ළමයි ගොඩක් හොඳයි. මම ගොඩක් අය කියන්නේ අර චුට්ටි ළමයි සුබ පැතුවා. ඉතින් ඒ වගේම ඔයාලට ඒ කියන්නේ ඒ කියන ළමයි ඒ ඔයාලා අපි ඒ ගත කරේ එක කාලයක්. ඒ කාලය එතනින් ඉවර වුණා. ඊට පස්සේ ඒ ආපු කාලෙත් එක්ක ඒ ආපු ළමයි ඒ අර සංස්කෘතීන් මේ ධාරා එක්ක වැඩිය එහෙම දැන් ගුරුවරයෙක් යමක් කිව්වත් ඒක හිතන්නේ ගුරුවරයෙක් කියන විදිහට නෙමෙයි. දෙමව්පියොත් ඒ විදිහයි. මම නිකන් සාමාන්‍ය දෙයක් කියන්නේ. ඒ වගේ. ඒකයි. ඒ දැන් ඔයාලා අපි ඒ ගත කරපු කාලෙම තමයි ඔයාලට මේ අවුරුද්ද වෙනකොට ඒ ටියුෂන් පන්තියක ඉන්නකොට මතක් වුණේ. ඒක ඇත්තටම මේ ඒ කාලය ඒ අතරමැද ළමයි මේ අමතක කරා. A level 2001 දාහනු නෑ A level 2003. ටක් ගාලා කිව්වේ අවුරුදු දෙකක් ඊට වැඩිය. බාලයන් A level 2003. 2001 උගන්වන්න පටන් ගත්තා. එතන O level කරපු ගමන් ඒක. හරි? රයිට්. එතකොට මේ ඔයාලට මේ සුබ පැතුම් එක්ක ළමයින්ට ස්තුතියි. ඉතින් ඒක වගේ කටයුතු කරාට. රයිට්. හරි. ඉතින් ඒ පාර උපන්දින අවුරුද්දක් ගන්න ඉඳලා ඉතින් ඒක හදාගන්න. හරි. රයිට්. 7 වෙනි ගාන. හරි 7 වෙනි ගාන. සීමා සහිත ජිනුලි සමාගම වසර 4ක කාලයක් සඳහා යන්ත්‍රයක් කල්බදු ලෙස අත්පත් කර ගැනීමේ ගිවිසුමකට 2021යි 4යි 1 දින එළඹුණි. සර් පැවරුම් ලාභය පළමු වර්ෂයේම හඳුනා ගැනීම අයබාර ප්‍රමිතියට පටහැනි නැද්ද? පැවරුම් ලාභය පළවෙනි අවුරුද්දේම හඳුනා ගැනීම අයබාර ප්‍රමිතියට පටහැනි නැද්ද? කිසිම පටහැනි භාවයක් නැත. උත්තරේ. ඇයි? වත්කම් හා බැඳුණු අවදානම් හා ප්‍රතිලාභ මොකද්ද වෙලා තින්නේ? ගැනුම් කරුට මාරු වෙලා තින්නේ. ඉතින් එහෙනම් අපි අපිට ඉපයන පොලිය ඒ අවුරුද්දේ ආදායමක් විදිහට ගන්න. හැබැයි වත්කම හා බැඳුණු ලාභය හුවමාරු ලාභය ඒ අවුරුද්දෙම හඳුනා ගන්න. ඒ මොකද? වත්කම හා බැඳුණු අවදානම් ප්‍රතිලාභය ඒ මොහොතේම මාරු වෙලා ඉවරයි. එහෙනම් හොඳ ප්‍රශ්නයක්. ඒකයි මම තේරුම් කරේ.
right මගේ බෙජ් එකේ කැම්පස් එකේ කියලා මම දන්නවා මගේ බෙජ් එකේ මගේ යාළුවෝ ඉන්නවා කියලා හරි හරි මේ right ඒ අවුරුද්දෙම නිසා මේ හුවමාරුනේ මේ ඒ අවුරුද්දෙම sorry අමතක මේ හුවමාරු වහාම ලාභයක් විදිහට අඳුර ගන්න. ඒක අර අවුරුදු වලට කඩන්න ඕනේ නැහැ. හේතුව මොකද්ද? අවුරුදු වලට කඩන්න ඕන ආදායම ඉපයුලා නැත්තන්නේ. ඒක අපි වත්කම පැවරු වහාම ආදාය ඒ ලාභය ජෙනරේට් වෙලා ඉවරයි. මොකද එයාට ආයි අපිට වත්කම ගෙනල්ලා දෙන්න බෑ. වත්කම බැඳු ප්‍රතිලාභය එයාට මාරු වෙලා ඉවරයි. හැබැයි මුළු පොලි ආදායම පුළුවන් ද පළවෙනි අවුරුද්දේම හඳුන ගන්න? බෑ. ඒකයි අපි අවුරුද්දෙන් අවුරුද්ද පොලි හඳුනගන්නේ. ඇයි? ඒකයි අපි කියන්නේ නොයිපයු මූල්‍ය ආදායම. අවුරුද්දෙන් අවුරුද්ද ඕන පොලිය. මොකද අවුරුද්දක් ගියාම තමයි ආයි පොලිය ඉපදෙන්නේ. නිකන් හරි ලෝකේ කැරකිල්ල නතර කරලා මෙතනින් නතර වුණොත් එහෙම. මෙතනින් නතර වුණා. මේ භවණය වෙන්නේ. මාර කේස් එක. එතනින් එහාට පොලිය ආදායමක් ගන්න විදියක් නෑ. ඒකයි අවුරුද්දෙන් අවුරුද්ද. තේරුණානේ? හරි. හොඳ ප්‍රශ්නයක් ඒක. හරි. පටහැන්නේ නැහැ. හොඳ? හරි. 7. සීමා සහිත ජින්ලි සමාගම් වසර 4ක කාලයක් සඳහා යන්ත්‍රයක් කල්බදු ලෙස අත්පත් කර ගැනීමේ ගිවිසුමකට 2021 දින එළඹුණි. ඒ සම්බන්ධයෙන් පහත තොරතුරු අදාළ වේ. පහත් තොරතුරු. මූලික ගෙවීම තියෙන 1,50,000යි. 2022 දිනෙන් ආරම්භ කොට වසර 4ක් සඳහා ලක්ෂ 2 බැගින් ගෙවිය යුතුයි. අවුරුදු 4ක් එතකොට යනකම් ලක්ෂ 2 බැගින් ගෙවන්න. සමාගමට ගෙවීමට අපේක්ෂිත අවශේෂාගය ලක්ෂයයි. ඒකට අන්තිම අවුරුද්දේදී තව ලක්ෂයක් ගන්න ඕන. 2021 4 දින දැරුව මූලික රුජු පිරිවැයකුත් තියෙන 50,000. බලන්න ගාන ටික ටික ඇඩ් වෙනවා. මූලික රුජු පිරිවැයකුත් ඇවිල්ලා තියෙනවා. කල්බද්දට අදාළ වර්ධක පොලි අනුපාතය 10%කි. යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය හා කල්බදු කාලය සමාන වේ. ඒකට අවුරුදු 4යි. අවශ්‍ය වන්නේ කල්බදු වගකීම ගණනය කරන්න, වත්කම භාවිත හිමිකමෙහි මූලික අගය ගණනය කරන්න සොයන්න 2022 දිනෙන් අවසන් වර්ෂයට අදාළ ගිණුම් හා එක අවුරුද්දක ගිණුම්. හොඳේ මූණු නැක් කරගන්න එපා. එක අවුරුද්දක ගිණුම් අහන්නේ. එක අවුරුද්දකට ගිණුම්යි. ඒ අවුරුද්දයකට මූල්‍ය දත්ත ප්‍රකාශනයේ උද්දෘත. හරි. එක අවුරුද්දකටයි. 3කට හදන්න ඕනේ නැහැ. හරි. අපි හදමු දැන්. අංක 7. පළවෙනි එක. කල්බදු වගකීම. කල්බදු වගකීම ගණනය කරන්නේ කොහොමද? නැවත වතාවක් ඕගොල්ලෝ ඔයාලට ලැබෙන දැන් මෙයක් ඉස්සෙල්ලා බලන්න අපි මේ ගැනුම් කරුගෙද හදන්නේ විකුණුම් කරුගෙද මේ දීමනා කරුගෙද කියලා. බලන්න ආයි කියන්නේ ජින්ලි සමාගම වසර 4ක් කාලය සඳහා යන්ත්‍රය කල්බදු ලෙස අත්පත් කර ගැනීමේ ගිවිසුම. කවුද? ගැනුම් කරු නේද? ගැනුම් කරු. හරි. මේ අපේ සමහර දැන් වීඩියෝ ඔන් කරන් ඉන්න කට්ටියට නිදිමත වෙනෝනේ. ඉතින් වීඩියෝ ඔන් කරගෙන නිදා ගන්න එපා. ඒක හරි නැහැනේ එන්නොත් ඕෆ් කරලා පොඩ්ඩක් නිදා ගන්න. හොඳයි. හරිද? එතකොට සමහරලාට ඕෆ් කරන් ඉන්න කට්ටිය මට දානවා සර් අන්න අර කට්ටිය නිදි කියලා. මම ඒක කවදාකවත් කියලා නැහැ. මොකද වීඩියෝ ඔන් කරන් ඉන්න කට්ටිය අපිට දක්වන සහාය මිල කළ නොහැකි. නැත්තම් මම කියලා තියෙන්නේ මේ ලැප්ටොප් එකට කියලා මට උගන්වන්න වෙන්නේ. ඒකයි. ඒක නිසා මේ නිදිමත නම් පේන්න නිදා ගන්න එපා. ඕෆ් කරලා නිදා ගන්න. හරිද? හරි. මේ අනික් කට්ටිය එහෙම දාන්නේ මම කවදාකවත් කියන්නේ නැහැ. මොකද එහෙම කියන එක අසාධාරණයි ඒකවල. ඉතින් ජීවිතේවත් ඔන් කරන් ඉන්නේ නැහැනේ ගොඩක් වෙලා. ඒකයි. හරි. right. එහෙනම් අපි කල්බදු වගකීම ගණනය කරමු. 1 අපේ 1 වර්ෂය මුදල් ප්‍රවාහය වට්ටම් සාධකය වට්ටම් සාධකයේ 10% ප්‍රසන්ට් වැලියු वर्ष 4යි 1යි 2යි 3යි මුදල් ප්‍රවාහය හරියට ගන්න අර මං කිව්ව කාරණා ඔළුවේ තියාගන්න මොනවද කල්බදු එකට විතරක් අදාළ ඒවා ගන්න මූලික ගෙවීම ගන්නවද නෑ කල්බදු ණය හිමිය වෙනුවෙන් කරන ඒවා විතරයි ඍජු පිරිවැය කියලා එකක් තියෙන ගානේ ඒක ගන්නවද නෑ මොකද්ද ඍජු පිරිවැය කියන්නේ දැන් ඔයාලා ගොඩනැගිල්ල ගන්න. ගත්තට පස්සේ ගොඩනැගිල්ල පාටිෂන් කරන්න, පොඩ්ඩක් තින්ත ටිකක් ගා ගන්න.
ඒව නැත්තම් මොකක් හරි මූලිකවම අර වෙනසක් කරන්න ප්‍රාග්ධන පිරිවැයක් හැබැයි. ඒකයි අයබාර නෙමෙයි. ප්‍රාග්ධන පිරිවැයක් කරන්න නම් අන්න ඒක ඍජු පිරිවැය. එතකොට අපි ඒක වත්කම් භාවිත හිමිකමට හර කරනවා. කල්බදු ණය වගකීමට ගන්නෙ නෑ. පැහැදිලි? මොකද අපි එයාට ගෙවන්න ඕන එකක් නෙමෙයි. අපි වත්කම අරගෙන අපි කරන වැඩි දියුණු කිරීම. එතකොට අපේ බැංකුව බැර වෙලා වත්කම හර වෙනවා එච්චරයි. නැතුව එයත් එක්ක ගනුදෙනුවක් නෑ ඍජු පිරිවැයට. හොඳට මතක තියාගන්න. හරි. පළවෙනි අවුරුද්දේ එතකොට කොච්චරද? හැම අවුරුද්දෙම ලක්ෂ 2 ගාන ගෙවන්න ඕන. අන්තිම අවුරුද්දේදී තව ලක්ෂයක අවශේෂකයක් තියෙනවා. එච්චරයි. ඒතර මුදල් ප්‍රවාහය ලක්ෂ 2යි. ලක්ෂ 2යි. ලක්ෂ 2යි. ලක්ෂ 3යි. මට්ටම් සාධකය ගන්න එතකොට අවුරුදු 4ට දශම 9.9යි. අටයි 2යි 6යි. මේක අර මෙමරියට දාලා හරියටම ගත්තොත් හරිම ඉලක්කම ගන්න පුළුවන්. හොඳ 751යි 683 1,81,800යි 1,65,200යි 150,200යි 204,900යි මම දානකම ගන්න එපා. ඔයගොල්ලෝ කැල්කියුලේටරෙන් ගහලා බලන්න. කල්බදු ණය හිමිය වෙනවා 702යි 100ක්. හරිද බලන්න. හස්සිය 2යි 100. හරිද? මගේ එක ලියාගෙන හරියයි කියන්න එපා. හොඳේ. කොහොමත් හරි එතකොට. තනියෙන් හදපු කට්ටිය කියන්න හරි කියලා. නේ? හරි සර්. හොඳයි. very good. එක්කෙනෙක් දැම්ම කවුද එක්කෙනෙක්? හරි. y අකුරකුත් දැම්ම යස් වෙන්නේ නැති. හොඳයි. හරි. ඊට පස්සේ කියන මොකද්ද? 2 වත්කම් භාවිත හිමිකමෙහි මූලිකාගය ගහන්න වත්කම් භාවිත හිමිකම් ගිණුම 2 වත්කම් භාවිත හිමිකම් ගිණුම වත්කම් භාවිත හිමිකම් ගිණුම වත්කම් භාවිත හිමිකම් ගිණුම මූලික ගන්න ගෙවීම කීයද? ගෙවූ මූලික ගෙවීම 1,50,000යි. 1,50,000ක් කර කරන්න. දැන් ඔයාලට ඒක මොකක්ද කියලා පොඩ්ඩක් ඕනනම් පොඩියට වරහන් නැතුව ලියා ගන්න මූලික ගෙවීම කියලා. හරිද? ඊට පස්සේ කල්බදු ණය හිමියා. කල්බදු ණය හිමියත් කර කරන්න. කල්බදු ණය හිමියා කීයද? 702යි 100යි 702යි 100යි කල්බදු ණය හිමියා බැර වෙනවා. අපි මෙතන හදන්නේ මේ ගිණුම විතරයිනේ. ඒකයි කල්බදු ණය හිමියා. ඊට පස්සේ ආයිසරයක් බැංකු මේ මොකද බැංකු කියන්නේ? ඍජු පිරිවැය. ඍජු පිරිවැය මේ වත්කම වෙනුවෙන් දරපු ඍජු පිරිවැය. එයා පොඩ්ඩක් එක එක ඒවා කරා. මොකද්ද? 50,000 ඔන්න ඕක තමයි වත්කම් භාවිත හිමිකමේ මූලිකාගය. ඔය ටික තමයි. නවසිය 2යි 100. පහළට ගෙනියනවා. ඉදිරියට ගෙනියනවා. 902යි 100. තව කෙනෙකුට ගණිතමය විදිහට හදන්න පුළුවන්. කොහොමද ගණිතමය විදිහට හදන්නේ? මූලික ගෙවීම, කල්බදු ණය හිමියා, ඍජු පිරිවැය. ඒ තුනේ එකතු. 902යි 100.
right දැන් අපි ගිනුම් ටික ගහමු ඊළඟ එක මොකක්ද අහන්නේ වර්ෂයට අදාළ ගිනුම් හා අවසාන දිට මූල්‍ය ප්‍රකාශන උද්දෘත හොඳට බලන්න අවුරුද්ද හොඳද අහන්නේ පළවෙනි අවුරුද්ද ගන්නේ 2021යි 4යි 1 ගන්නේ 2022යි 3යි 31 කියන්නේ අවුරුද්දකට පස්සේ ඒකට ගිනුම් ටික ගහන්න වක්කම් භාවිත හිමිකම අපි ගැහුවා කලින් එකේ ඒකට 3 වක්කම් භාවිත හිමිකම ඕනේ නැහැ එක අවුරුද්දකට යවන වක්කම් භාවිත ෂය ගිණුම ඊට පස්සේ වක්කම් භාවිත ෂය වෙන් කිරීමේ ගිණුම ෂය ගිණුම ෂය වෙන් කිරීමේ ගිණුම ඊට පස්සේ කල්බදු ණය හිමි ගිණුම කල්බදු ණය හිමි ගිණුම කල්බදු ණය හිමි ගිණුම ඊට පස්සේ කල්බදු පොලි වියදම් ගිණුම කල්බදු පොලි වියදම් ගිණුම හරිද ගිණුම් පහයිනේ එකක් අපි ගැහුවා වක්කම් භාවිත හිමිකම ගැහුවා ඒකේ අගේ අපි ළඟ තියෙන කලින් ගන්න ඊට පස්සේ උද්ෘතය ගන්න උද්ෘතය එක තීරුවයි මේක ආදායම් ප්‍රකාශනය විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය උද්ෘතයේදී මේක එන්නේ මොනවද යන්ත්‍ර භාවිත ෂය ගිණුම පරිපාලන වියදම් යන්ත්‍ර භාවිත ෂය ගිණුම ෂය වියදම් ෂය යන්ත්‍ර භාවිත ෂය මූල්‍ය වියදම් වල කල්බදු පොලි වියදම් मूल्य तत्व प्रकाशनය උද්ෘතයේදී ජංගම නොවන වත්කම් ඒ කියන්නේ දීපල පිරියත හා උපකරණ යන්ත්‍ර භාවිත හිමිකම් ෂය වෙන් කිරීම අඩු කරනවා ඊට පස්සේ කල්බදු ණය හිමියා ජංගම නොවන කොටස ඊට පස්සේ ජංගම වත්කම් කල්බදු ණය හිමියා ජංගම කොටස ආදායම් ප්‍රකාශනයේ උද්ෘතයේදී පරිපාලන වියදම් වල යන්ත්‍ර භාවිත ෂය මූල්‍ය වියදම් වල කල්බදු පොලි වියදම් මූල්‍ය දත්ත ප්‍රකාශනයේ දීපල පිරියද උපකරණ වල යන්ත්‍ර භාවිත හිමිකම් ෂය වෙන් කිරි ඊට පස්සේ සෝරි ඔව් මේ වැරදුනා ජංගම මෙතන ජංගම වගකීම් ජංගම නොවන වත්කීම් වත්කම් නෙමෙයි වගකීම් ජංගම නොවන වගකීම් වල කල්බදු ණය හිමියා ජංගම නොවන කොටස දීපල පිරියත උපකරණ වල යන්ත්‍ර භාවිත හිමිකම ෂය වෙන් කිරීම ජංගම නොවන වත්කීම් කල්බදු ණය හිමියා ජංගම නොවන කොටස ජංගම වගකීම් කල්බදු ණය හිමියා ජංගම කොටස දැන් අපි ස්ටේජ් එක ලෑස්ති කරගෙන තින්නේ නටන්න දැන් නටන්න තියෙන්නේ තේරුණා දැන් ලෑස්ති කරගෙන තින්නේ නටන්න ඈ ඔක්කොම ටික හදාගෙන අරෙන්නේ
දැන් හරියට ස්ටේජ් එක ලෑස්ති කරගත්තොත් නටන්න අඩිය තියෙනකොට බරාස් ගාලා ඇතුළට යනවා දඩබඩස් ගාලා ඇටම් වැන්න ඔක්කොම ටික එතන ඉවරයි නේ නිසා හරියට ස්ටේජ් එක හදාගන්න දැන් මේ ස්ටේජ් එක තමයි හැදෙන්නේ පැහැදිලිනේ එකම එක ස්ටේජ් එකක් තමයි අඩු මොකද්ද මෙතන ජංගම නෝන එකට කඩා ගන්න අර ක්‍රමක්ෂය වගුවේ පියවර දෙකක් හදා ගන්න ඒක අපි පස්සේ කරමු රයිට් අවුලක් නැහැ හරි වක්කම් භාවිත හිමිකමශය එක හරි කල්බදු ණය හිමිය ණය හිමිය වැඩ කරන්න දැන් අර වත්කම් භාවිත හිමිකම ගිණුම අපි ගැහුවනේ හිමිකම් ගිණුමේ 702යි 100ක් හර වුණා එහෙනම් මේක බැල කරන්න 702යි 100 2021යි 4යි 1 වත්කම් භාවිත හිමිකම් 702යි 100 දැන් පළවෙනි අවුරුද්දේ පොලිය අඳුර ගන්න. දැන් පළවෙනි අවුරුද්දේ පොලිය අඳුර ගන්න නම් මොකද කරන්න ඕන? පළවෙනි අවුරුද්දේ පොලිය අඳුර ගන්න වගු ඕනේ නැහැ. මෙතනින් අඳුර ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ 702යි 100නේ. 702යි 100ට 110ක් බලන්න. කීයද? 70යි 210යි. 70යි 210යි. මේ අගේට 110යි. ඒක අඳුර ගන්න වගු ඕනේ නැහැ. මේකට 110යි. පොලි ගිනුම් බැර කර පොලි ගිනුම් බැර කර පොලි ගිනුම හර කරන්න සෝරි වියදම 70යි 210යි ණය හිමි කල්බදු ණය හිමි 70යි 210යි දැන් වාරිකයේ ගෙවණු පළවෙනි එකේදී වාරිකයේ කීයක් ගෙවන්නේ ලක්ෂ 2යි ලක්ෂ 2ක් ණය හිමිය හර කරන්න බැංකුව දැන් මේක බැලන්ස් කරන්න. අස්සිය 72යි 310යි 872යි 310යි මෙතන කඩු කරාම 572යි 310යි පහළට ගෙන ගියා 572යි 310යි ඉදිරියට ගෙන හරි අල්බදු පොලිය 70යි 210යි ලාභ ගිණුමට මාර්ග මෙන්න කල්බදු පොලිය වියදම හරි 70යි 210යි ෂය ගන්න හැටි බලන්න ගානේ 7 වෙනි ගානේ යටම අර ටික් වලින් කියනවා යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය හා කල්බදු කාලය සමාන වේ. දෙක සමානයි කියලා කියනවා. එහෙනම් 4ෙන් බෙදන්න. 4ෙන් බෙදන්න ඕන කල්බදු වගකීමේ යගේ නෙමෙයි. හොඳට මතක තියාගන්න. වත්කම් භාවිත හිමිකමේ යගේ. වත්කම් භාවිත හිමිකමේ යගේ කීයද? 902යි 100. අන්න ඒක තමයි 4ෙන් බෙදන්න ඕන. 902යි 100. කීයද එන්නේ? 225යි 525. 225යි 525 225යි 525 ෂෙවෙන් කිරීම බැර කරන්න 225යි 525 ෂය කිරීම බැලන්ස් කරන්න 225යි 525යි ලාභ ගිණුමට ෂය දාන්න උද්ෘතේ 225යි 525 225යි 525 ෂය වෙන් කිරීම බැලන්ස් කරලා පල්ලෙහාට ගේ 225යි 525යි 225යි 525යි 225යි 525යි පහළට ගේ ඉදිරියට ගේ 225යි 525 යන්ත්‍ර භාවිත හිමිකම දාන්න කීයද 902යි 100යි 225යි 525 902යි 100ෙන් අඩු කරන්න 225යි 525යි 676යි 575 676යි 575 676යි 575 right
දැන් අරක කඩා ගන්න තමයි ඕන. ඒක කඩා ගන්න නම් ක්‍රමක්ෂය වගේව අවුරුදු 2කට හදන්න ඕන. ක්‍රමක්ෂය වගේව අවුරුදු 2කට හදන්න වෙනවා. නැත්තම් බෑ. ටක් ගාලා හදන්න. ක්‍රමක්ෂය වගේව අවුරුදු 2කට පෙර වැඩ කියලා යටින් හදන්න. පෙර වැඩ. පෙර වැඩ. ක්‍රමක්ෂය වගේව කියලා ලියන්න. වර්ෂය 1 2 3කට අහු නිකන් ලියමු. ආරම්භක ශේෂය පොලිය මුදල් ප්‍රවාහය අවසාන ශේෂය. ආරම්භක ශේෂය කීයද ණය හිමියගේ? ආරම්භක ශේෂය 702යි 100. 702යි 100. 110 පොලිය අනුපාතය 70යි 210. මුදල් ප්‍රවාහය ලක්ෂ 2යි. පළවෙනි අවුරුද්ද අවසාන ශේෂය කීයද? අපිට පළවෙනි අවුරුද්දේ අවසාන ශේෂය හම්බුණා 572යි 310යි. කොහොමද ආවේ? ආරම්භක ශේෂයට පොලිය එකතු වෙලා මුදල් ප්‍රවාහය අඩු වෙනවා. ඒක. දෙවෙනි අවුරුද්දේ 572යි 310යි. පොලිය කීයද එතකොට? 57231යි. ආයි ලක්ෂ 2ක මුදල් ප්‍රවාහයක් ගෙවනවා. බැලන්ස් එක කීයද එතකොට? 429යි 541. ඒතොයි ප්‍රමාණවත්. අවුරුදු 4ක් මෙතනට යත හැ. අපිට එච්චර යන්න ඕනේ නැහැ මේ ගානට. අවුරුදු 2කට හදාගත්ත නම් ඔයාලට ඇති. අන්න බලන්න. පළවෙනි අවුරුද්ද අවසානයේ බැලන්ස් එක 572310යි. අපේ ගිණුම ගැහුවමත් අපිට 572310 ආවා. ඒක ජංගම සහ ජංගම නොවන විදිහට ඔයාලා කඩන්න ඕන. කොහොමද කඩන්නේ? මෙන්න ඊළඟ අවුරුද්ද බැලන්ස් එක 429541. මේ දෙක අතර වෙනස ලබන අවුරුද්දේදී ගෙවන්න ඕන අපි. කීයද? 572යි 310න් අඩු කරනවා 429යි 541. 142යි 769යි ජංගම. 142යි 769ක් ජංගම. මේක ජංගම නෝන 429යි 541. දෙවනි අවුරුද්දේ අග එක ජංගම නොවන කොටස මේ දෙක අතර වෙනස ජංගම. ජංගම වක්කී. Right. දෙසිය 25යි 525 ආවේ කොහොමද? 225යි 525 යන්ත්‍ර භාවිත ෂය. යන්ත්‍ර භාවිත ෂය ආවේ කොහොමද ළමයි? යන්ත්‍ර භාවිත හිමිකම කීයද? යන්ත්‍ර භාවිත හිමිකම 902යි 100. 902යි 100 තමයි යන්ත්‍ර භාවිත හිමිකම. 100. ඕක බෙදුවා 4. අවුරුදු 4ට 902යි 100 බෙදීම 4 තමයි මේ ෂය සරල මාර්ග ක්‍රමයට අවුරුදු 4. ඒක. හොඳට මතක තියාගන්න යන්ත්‍ර භාවිත හිමිකම ෂය කරන මිසක් වගකීම මේ කල්බදු ණය හිමිය ෂය කරන්න යන්න එපා. හොඳ එයාගේ අර හතරෙන් බෙදලා. අර රුජු පිරිවැය මූලික තැන්පතු ඒවත් එක්ක ආපු වගේ ඕන ෂය කරන්න. හරිද? රයිට්. 8 වෙනි ගානට යන්න අපි. 8 වෙනි ගාන. තේරුණා නේද ළමයි දැන් මේක? එක අවුරුද්දකට විතරයි මේ හැදුවේ. හරිද? රයිට්. 8 වෙනි ගාන. 8. සමාගම් ගණන් හදන්නේ සමාගම් පටන් ගන්න කොහෙද නේ මේකේ ටිකවත් ඉවර කරගන්න බැරි සයිස් එකක් එන්නේ නේද? සමාගම් හදන්න කතා කරනවා මෙහි නේද? හරි. 8.
එහෙන් දුරකථන විසන්ධි වෙනවා. ඉතින් කොහොමද බාධක මැද්දේ දැන් යන්නේ මේ ගේම් එක. ඒකයි වෙලා තින්නේ. රයිට්. පොලි අනුපාත ඒ දෙකම එකයි. ඒව වැඩි ඔලුවට ගන්න එපා. ගෙදරදී හදන්න දෙන්නලු සර්. ගෙදරදී ඉඳන් හදන්න ඔයගොල්ලෝ වැඩ තියෙන පොල් ගන්න තියෙනවා යන්න තියෙනවා ඒ වගේ මම ඉතින් ඒක නිසා තමයි පන්තියේදී හදන්නේ. හරි. නෑ ළමයි මේක ප්‍රැක්ටිස් කරන්න ඕන එක දිගට ගණන් කීපයක් හදලා. ඔයගොල්ලන්ට ගෙදරදී හදන්න දෙනවා මේ පාස් පේපර් එහෙම තියෙන්නේ. බලන්න අග පාස් පේපර් ගණන් තුනක් තියෙනවා. බලන්න පිටු අංක 14 අන්තිමට නේ තියෙනවා හදන්න. ඒක නිසා සියලු නිදිමතයෝ බංග වේවා කියලා අවදියෙන් ඉන්න ඕනේ. නැතුනොත් ඉවරයි නේ. නැතුනොත් දැන් අන්තිමට ඉන්න ළමයි තමයි පාස් වෙන්නේ. අපි ඒව දැකලා තියෙන පන්තියේ. නේ 263ක් ඉන්න දැන්ට දැන් ඔක 244 වෙච්ච ගමන් ඕපන් එකෙන් ACI ලිමිටඩ් එක 144යි තමයි ඒ ඉන්නේ පාස් වෙන කට්ටිය. නේ යන්න එපා ඒක නිසා. හරි. හරි. නේ. හරි. 8 දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔක්කොම එක රෙකෝඩින් බලන්න ගත්තොත් එහෙම උගන්නන්න ළමයි නැති වෙනවා. නේ ඊට පස්සේ දැන් හැමෝම ඒ කට්ටිය ඉදීවිනි මම රෙකෝඩින් බලන. ඒ කට්ටිය ඉදීවිනි මම රෙකෝඩින් බලන. එහෙම යනවා. ඊපස්සේ අන්තිමට මේ පාටිසිපල් නෑ. සර්ලා 4 දෙනා දැන් මම අනිත් සර්ලා 3 දෙනාට අද උගන්වනවා. හෙට ඉන්දික සර් අපි 3 දෙනාට උගන්වනවා. ඉතින් අපි උත්තර දෙනවා. හරි සර්. හොඳයි. එහෙම තමයි කරන්න වෙන්නේ තාටිය දවස්. මේ ඉන්න පන්තියෙන් මේ තුනෙන් එකක් වත් නෑනේ මේ දැන් මේ වෙනකොට බැලුවනේ. ඒකයි. ඔයාලම ඉල්ලුවේ මේ රෑ ජාමේ තියන්නේ මේ 8:00මාරෙන් පස්සේ තියන්නේ. අන්තිමට ඔයාලම තමයි නැත්තේ. ඒක. හරි. 8 2020 අප්‍රේල් 1 දින සීමා සහිත සෙහස් පොදු සමාගම කල්බදු ගැනුම් කරු නව මෝටර රථයක් මිලදී ගැනීම සඳහා සීමා සහිත දිහස් පොත් සමාගම කල්බදු දීමනා කරු පැහැදිලිව කියනවා. සමග වර්ෂ 3ක කල්බදු ගිවිසුමකට ඇතුළත් වන ලදී. කල්බදු ගිවිසුම ප්‍රකාරව සෙහස් සමාගම ලක්ෂ 4ක මුදලක් කල්බද්ද ආරම්භයේදී ගෙවූ අතර අර මූලික තැන්පතු මුදල තමයි ලක්ෂ 4. ඉතිරිය රුපියල් 1 මිලියන 4,13,600 බැගින් වූ වාර්ෂික වාරික 3කින් මාර්තු මත 31 වන දින ගෙවිය යුතුයි. අවුරුද්දක් ගානේ ওই ගාන ගෙවන්න ඕන. දැන් ඕගොල්ලන්ට මෙන්න මේ ගාන කියවනකොට පොඩි හුරු ගතියක් එනවා. ඔයාලා මේ පරණ ස්ටෑන්ඩඩ් එකේ ඉගෙන ගත්ත විදිහට තමයි මේ ෆෝමැට් එක මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊට උඩේව ටිකක් කතා කරේ අපි අලුත් ස්ටෑන්ඩඩ් එකෙන් යන විදිහ. මේක පරණ ස්ටෑන්ඩඩ් එකේ ටිකක් යන විදිහ. එතකොට ඒ හුරු ගතිය ඔයගලන්ට ඒවි. ගෙවිය යුතුය. කල්බද්දේ ව්‍යංග පොලි අනුපාතය 14%ක් වේ. කල්බදු කාල සීමාව අවසානයේ මෝටර් රථයේ අයිතිය සීමා සහිත සෙහස් වෙස ලැබේ. අයිතිය අන්තිමට සෙහස්ට හම්බෙන්න ඕන. ගැනුම් කරට හම්බෙන්න. කල්බදු වාරික නිසි පරිදි ගෙවන ලදී. කල්බදු වාරිකේ නිසි පරිදි ගෙවල. ඔයගොල්ලෝ ඔතන පොඩ්ඩක් වරහන් ඇතුළේ ලියාගන්න යටින්. මෝටර් රථයේ ඵලදායී ජීව කාලය වර්ෂ 5කි. මෝටර් රථයේ ඵලදායී ජීව කාලය වර්ෂ 5කි. ඒක පේන්නේ නැහැ. ඒක තියෙන්නේ සුදු පාට මේ තින්ත වලින් තමයි මුද්‍රණය වෙලා තින්නේ. ඒකයි. ඔයගලන්ට ඒක පේන්නේ නැත්තේ. සුදු පාටින් තමයි එතන තියෙන්නේ. දැන් මගේ එකේ පේනවා ටිකක් ලාවට. ඔයාලා පේන්නේ නැහනේ? නෑ. මගේ එකේ ටිකක් ලාවට පේනවා. සුදු පාට තින්ත තමයි තියෙන්නේ. මෝටර රථයේ ඵලදායී ජීව කාලය වර්ෂ 5කි. හරි. අවශ්‍ය වන්නේ කල්බදු වගකීම ගණනය කරන්න වත්කම් භාවිත හිමිකමේ මූලිකාගේ සොයන්න 2021 දිනෙන් අවසන් වර්ෂයට අදාළ ගිණුම් හා මූල්‍ය ප්‍රකාශන උද්ෘත. හරි. මූල්‍ය ප්‍රකාශන උද්ෘත ඒ ගිණුම් ටික ඔයගොල්ලෝ ගහගන්නකෝ. දැන් කම්මැලි වගේ ළමයි ටික අනිත් ඒවා ටික කරමු. දැන් බලන්න ඕක වෙනස් වෙන හැටි. right. 8 1 කල්බදු වගකීම ගණනය කරන්න. දැන් ළමයි මේ ගානේ මූලික තැන්පතුව හැරුණම අර අන්තිම අවශේෂකයක් නැහැ. ඊට පස්සේ වාරිකය වෙනස් වෙන්නේ නැහැ. වාරික වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. හැමදාම 1.413යි 600යි. එතකොට පොලි අනුපාතය 14%. ලියන්න එපා දැම්ම. එතකොට ඔයාලට වර්ෂය අවුරුදු 3යිනේ 1 2 3. මුදල් ප්‍රවාහය ඊට පස්සේ වට්ටම් සාධකය ලියන්න එපා 14%යි percent
කොහොම ගන්න පුළුවන් නේ ගනිද්දී මේ මුදල් ප්‍රවාහය එන්නේ 1.413යි 600 මේකෙත් 1.413යි 600 මේකෙත් 1.413යි 600 දැන් ඔයාලා පොඩ්ඩක් අපේ බහුලව chartered AAT ඩිග්‍රියට පළවෙනි අවුරුද්දේ finite mathematics ඊට පස්සේ අපේ HND එකේ කට්ටිය mathematics ඒ අන්න ඒව කරපු කට්ටිය පොඩ්ඩක් මතක් කරගන්න එකම වාර්ෂික වාරිකයක් නම් අපිට භාවිතා කරන්න පුළුවන් මොකද්ද annuity factor එක නේද වාර්ෂිකයක එක සැරේ වර්තමාන අගය හොයන්න පුළුවන් නේද මොකද්ද සූත්‍රයකට එක ඍණ එක ධන r ගේ ඍණ n බලයේ බෙදීම r වාර්ෂික එකම ගානක් හැම අවුරුද්දෙම ගෙවනු නම් වට්ටම් සාධකයේ එක සැරේ හොයන්න පුළුවන්. එතකොට මේ එකින් එක වට්ටම් සාධකයේ හොයගෙන යන්න ඕනේ නැහැ. මේ සූත්‍රය දාලා ගන්න පුළුවන්. පැහැදිලිද? එක ඍණ එක ධන r ගේ ඍණ n බලයේ බෙදීම r. අනේ සර් අපිට ඕවා මේ yaadෙන්නේ නැහැ සර් මේ ඕව නම් බෑ සර් කියලා හිතන්න අනේ කමන්නේ. ඕකෙන් හදන්න එපා 114 වට්ටම් සාධකයේ දාගෙන පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ හොයලා මේක මෙහෙම වැඩි කරලා මේ පැත්තට එකතු කරලා ගන්න. හොඳ නැත්නම් අනේ සර් අපි කැමති ඒ වගේ හදන්න. එහෙනම් එක ඍණ එක ධන r ගේ ඍණ n බලයේ බෙදීම r. දැන් මේක වට්ටම් සාධකයේ හදන්න බලන්න ඕගොල්ලෝ. හද 8 1 කියලා දාලා හදන්න. එක ඍණ එක ධන r ගේ ඍණ n බලයේ බෙදීම වට්ටම් සාධකය. එක ඍණ 114යිනේ 1.14 ඍණ 3 බෙදීම 0.14 හැල්ලකින් ගහයි එක ඍණ 1.14 බලය ගහලා ඍණ 3 බෙදීම 0.14 වට්ටම් සාධක එනවා ටිකක් වැඩිපුර ගන්න 2.3යි 2යි 1යි 6යි 3යි ඔන්න ඔය වගේ වට්ටම් සාධක හරිද දැන් ඒක මේකෙන් වැඩි කරලා ගන්න එතකොට කල්බදු වගකීම නේද අහන්න මුලින්ම කල්බදු වගකීම සමානයි 1.413යි 600 වැඩි කරන්න මේ 2.3යි 2යි 1යි 6යි 3 කිය දෙන්නේ 3යි 281යි 860 3යි 281යි 860 3යි 281යි 860 කල්බදුවක් හරිද එහෙම ආස නැති ළමයි මේ විදියට අනේ සර් බර දිනෝ රින බල ගහන්න බෑ අපිට මතක නෑ මේ වෙනේ වෙන්නේ නේද නේ සමහරලාට මම දැක්ක රේඩියෝ channel එකක පොඩි මේ එකක් යනවා මොකද්ද මේ ඉල්ලනවා මේ ෆෝන් එක පොඩ්ඩක් ගානක් හදාගන්නේ කියලා වයිෆ් ඉල්ලන්නේ ඉල්ලලා ඉවර වෙලා මේ ගන්නවා ඊට පස්සේ අහනවා මේ ගෑන් ළමයි මට නම් මතක නෑ අපි දුමු දැන් හංසිකා කියලා කවුද මේ හංසිකා කියන්නේ ඒ 7 වර්ගමූලෙ වෙන්නේ නැති එහෙම කියලා නේ 7 වර්ගමූලෙ වෙන්නේ නැති හංසිකා ඒ ගානක් හදන්නේ ගත්ත ඉතින් ගාන එපයි අහන්න right හරි කල්බදුවක් කීම හරි එතකොට ඔයාලා මේ විදියට හැදුවොත් යම් කෙනෙක් ඒත් එන්න ඕන ওই ගාන පොඩ්ඩක් රුපියල් 1000ක විතර හෙට මෙහෙට වීමක් වෙන්න පුළුවන් වට්ටම් සාධකය අරගෙන ඒ විදියට හදන්න හරිද right ඊට පස්සේ දෙවෙනි එක වත්කම් භාවිත හිමිකමේ මූලික අගය වත්කම් භාවිත හිමිකමේ මූලික අගය හදමු දෙක එකක් හදමු වත්කම් භාවිත හිමිකම්
හිමිකම් ගින්න. වත්කම් භාවිත හිමිකම් ගින්න. දෙදස් 20යි 4යි 1 බැංකු මූලික කරන ගෙවීම. මූලික ගෙවීම මේකේ තියෙන්නේ. ගිවිසුම් ප්‍රකාරව ලක්ෂ 4ක් කල්බද්ද ආරම්භයේදී ගෙවුවත. ආරම්භයේදී ගෙවුව ලක්ෂ 4යි. ඊට පස්සේ කල්බදු ණය හිමිය. ණය හිමිය කීයද ආවේ අපිට? 3යි 680යි 260ද? ඔල දාපුව chat එකේ තියෙන 3යි 281යි 860යි නේ. 3යි 281යි 860. 3යි 281යි 860. 3යි 281යි 860. බැලන්ස් කරන්න. ඔක තමයි වස්කම් භාවිත හිමිකමේ මූලික අගය. තුනයි 681යි 860ද? මේ කියන්නේ 3යි 681යි 860. හරි. එහෙනම් ඔයාලට පුළුවන් නේද ඔගේ ගිනුම් ටිකයි මූල්‍ය දත්ත ප්‍රකාශනයේ ආදායම් ප්‍රකාශන උද්ෘත අවුරුද්දකට පස්සේ හදන්න පුළුවන් නේද? පුළුවන් කියලා දාන්න බලන්න. 8 වෙනි එක පුළුවන්. y කියන්නේ මන් දන්නේ y කියන්නේ මොකක්ද? low case. ඕකේ හොඳයි. yes. පුළුවන්. හරි හොඳයි. right. එන එකට ඉඩ තියන්න. අවශ්‍ය ප්‍රමාණයට ඉඩ තියාගන්න. can කියලා දාන්න. හරි පුළුවන් සර්. can හොඳයි. right. අපි 9 වෙනි ගානත් බලමු. විශේෂ දෙයක් තියෙනම ඔයගොල්ලන්ට කියලා දෙන්න. නැත්තම් ගෙදරදී හදමු. 9 වෙනි ගාන. අපරාධ මෙච්චර ගණන් දැම්මනේ. ගණන් දෙකක් තුනක් දැම්ම නම් ඇති වගේනේ. ළමයින්ටත් ටිකක් මට පේරනවා දැන්. සාමාන්‍යයෙන් අර ෆිසිකල් ක්ලාස් එක නම් මූණෙන් බලාගත්ත හැකි. ඒ වුණාට දැන් ඔයාලා වගේ බැලුවොත් ඔයගොල්ලෝ මේ වීඩියෝ ඔන් කරගෙන ඉන්න ළමයි මේ ටිකක් ෆිට් එකේ ඉන්නවා. ඒ කියන්නේ ඔෆ් කරන් ඉන්න ළමයි නේද පේන්නේ නැහැ. මේ ටිකක් තේරලා තියෙනවා. හරි. 9 වෙනි ගාන. සීමා සහිත තිසරි කල්බදු සමාගම 2019 අප්‍රේල් 1 දින වසර 5ක් සඳහා මූල්‍ය කල්බදු ගිවිසුමක් යටතේ සුනිල්ට මෝටර් රථයක භාවිත හිමිකම ලබා දෙන්න ලදී. එහෙනම් කල්බදු සමාගම පැත්තෙන් ඉන්නේ. දීමනාකරුගේ පැත්තෙන් හදන්න. හරිද? මෝටර් රථයේ අත්පිට විකුණුම් මිල රුපියල් මිලියන 2.5කි. අත්පිට ගාන 2.5යි. ව්‍යංග පොලි අනුපාතය 17%යි. වාර්ෂික කල්බදු වාරිකය 7,81,410යි. වර්ෂයේ අවසාන දින එනම් මාර්තු 31 ඊළඟ අවුරුද්දේ 2020 මේ 19 තමයි පටන් අරන් තියෙන්නේ. සුනිල් නිසිපරිදි කල්බදු වාරික ගෙවන ලදී. අවශ්‍ය වන්නේ 2019 20 2021 වර්ෂවලේ කල්බදු ගනුදෙනු සඳහා අදාළ ලෙජර් ගිණුම් පිළියෙල කරන්න. සීමා සහිත තිසරි සමාගමේ, ඒ කියන්නේ කල්බදු සමාගමේ 2021යි 3.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ ආදායම් ප්‍රකාශනය හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උද්ෘතය. ඒ කියන්නේ අපේ දෙවනි අවුරුද්ද අවසානයේදී තමයි අහන්නේ උද්ෘතය. පැහැදිලිනේ? රයිට්. එහෙනම් අපි ඒ ගාන හදන්න පටන් අරගෙන අද කොටස අවසාගෙන කරමු. රයිට්. හරිද? රයිට්. 9 වෙනි ගාන. 9. එතකොට දැන් ඔයාලා 8 ඉතිරි ටික හදනවා. හරිනේ? 7 හැදුවා. 8 ඉතිරි ටික ඕගොල්ලෝ හදනවා. 9 වෙනි ගාන. එතකොට පළවෙනිම දේ තමයි ඔයාලා බලන්න ඕන මේ ගානේ 7,81,410 වර්තමාන අගය ගත්තට පස්සේ වසර 5 ওই මිලියන 2.5 අත්පිට ගානට සමානද කියලා. ඒක සමානද කියලා බලන්න ඔයාලට තියෙන විකල්පය තමයි අර වට්ටම් සාධකයේ බැලුවා නම් හරි.
එහෙනම් හදලා බලන්න වට්ටම් සාධකයේ දාලා එක ඍණ එක ධන r ගේ ඍණයෙන් බලය බෙදීම r එක ඍණ 1.17 ඍණ 5 බෙදීම 0.17 කිය දෙන්නේ වට්ටම් සාධක 3.1994 වට්ටම් සාධකේ වැඩි කරන්න 3.1994 වැඩි කරන්න වාරිකය 7,81,410 7,81,410 වැඩි කිරීම 3.1994 එච්චරක් එනවා ඒ කියන්නේ මොකද්ද අපිට වටිනාකම කල්බදු වගකීමට සමානයි පැහැදිලිනේ අපිට වටිනාකම කල්බදු වගකීමට සමානයි සාමාන්‍යයෙන් ඒක වෙනව ළමයි අපිට විකුණුම් මිල තමයි කල්බදු වගකීම වෙන්නේ කියන්නේ සුද්ධ ආයෝජනේ දීමනාකරුගේ පැත්තෙන් බැලුවොත් ඒක හරි එතකොට ඔයාලට තියෙන්නේ ක්‍රමක්ෂිත වගුව පිළියෙල කරන්න ඊට පස්සේ දැන් ඔයාලා මෙහෙම කරන්නකෝ ලෙජර් ගිණුම් වලටයි ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනය උද්ෘත වලට ඉඩ තියාගෙන ලෙජර් ගිණුම් වලටයි මූල්‍ය ප්‍රකාශන උද්ෘත වලට ඉඩ තියාගෙන ගහන්න ක්‍රමක්ෂය වගුව පෙර වැඩවල ඔයාලට දැන් තේරෙනවනේ අවුරුදු 2කට ඕන හරිද ලෙජර් ගිණුම් අවුරුදු 2කට ඕන ආදායම් ප්‍රකාශනය හා මූල්‍ය ප්‍රකාශනය උද්ෘත ඕන දෙවෙනි අවුරුද්දේ විතරයි පළවෙනි අවුරුද්දේ අහන්නේ නැහැ 2020 20යි 3යි 30 කින් අහන්නේ නැහැ 2021යි 3යි 30 ගේ තමයි අහන්නේ හරිද ඒකට ඉඩ තියාගෙන ක්‍රමක්ෂය වගුව ගන්න ක්‍රමක්ෂය වගුව වර්ෂය 1 2 3 4 5 හැබැයි අපිට උත්තර යන්න ඕනේ නැහැ අවුරුදු 3කට ගියා නම් ඇති හරිද මොකද දෙවෙනි අවුරුද්දෙන් ඉවරයිනේ වර්ෂය ආරම්භක ශේෂය පොලිය මුදල් ප්‍රවාහය අවසාන ශේෂය මේක දීමනාකරුගේ පැත්ත එකක් හොඳට මතක තියාගන්න දීමනාකරුගේ පැත්තෙන් හදන්න ඕන හරි ආරම්භක ශේෂය 2.500යි පොලිය 17%ක් 17%ක් 6,25,000 මුදල් ප්‍රවාහය 7,81,410 අවසාන ශේෂයේ 2.143යි 590 දෙවෙනි අවුරුද්දේ 2.143යි 590 117යි පොලිය 364යි 410යි මුදල් ප්‍රවාහය සමානයි 881යි 410යි අවසාන ශේෂයේ 1.726යි 590
එකයි 726යි 590යි. පොලිය 117ක්. පොලිය 117ක්. 293යි 520යි. මුදල් ප්‍රවාහය 881යි 410යි. අවසාන ශේෂයේ 1යි 238යි 700. අපිට දෙවෙනි අවුරුද්දේ අග නිසා අවශ්‍ය නැහැ. තුන්වෙනි අවුරුද්දෙන් නතර කරන්න. නැත්තම් වෙලාව යනවා තව. ඒකයි. ඒක අවශ්‍ය නැහැ හදන්න. හරි. අවශ්‍ය නැහැ. right. දැන් ගිණුම් ගහන්න. දැන් මේක තිබුණා. ගිණුම් ගහන්න. කල්බදු මොකද්ද පවරන්නේ? මෝටර් රථනේ. කල්බදු මෝටර් රථ. පැවරුම් ගිණුම්. කල්බදු මෝටර් රථ පැවරුම් ගිණුම්. කල්බදු මෝටර් රථ පැවරුම් ගිණුම්. ඊට පස්සේ කල්බදු ණය ගැති ගිණුම්. කල්බදු ණය ගැති ගිණුම්. ඊට පස්සේ කල්බදු පොලි ආදායම් ගිණුම්. කල්බදු පොලි ආදායම්. උඩින් ගහනවා මම ආදායම් ප්‍රකාශනය උද්ෘතයකි. ආදායම් ප්‍රකාශනය උද්ෘතයකි. කල්බදු මෝටර් රථ පැවරුම් ලාභය. කල්බදු පොලි ආදායම. මේ අවුරුද්ද දාන්න 2020 1.3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අවුරුදු දෙකකට තමයි මේක හැදෙන්නේ. දෙවෙනි අවුරුද්දේ අග තමයි ආදායම් ප්‍රකාශනය උද්දෘත අහන්නේ. ඒකයි. හරි. ඊට පස්සේ 2021 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය උද්දෘතයේදී 2021 දිනට මේක අපේ කල්බදු ගිවිසුම එන්නේ 2019 අප්‍රේල් එක. හරිද? ජංගම නොවන වත්කම් කල්බදු ණයගැතියා ජංගම නොවන කොටස ජංගම වත්කම් කල්බදු ණයගැතියා ජංගම කොටස. දැන් ටක් ගාලා මේ ටික දාමු. එතකොට ඉවරයි ගන්න. හරි. මේ ටික ටක් ගාලා දාමු. මෝටර රථ පැවරුම් ගිණුමේ අර පැත්තට දාන්න මොකද්ද? ධාරණාගය. ගානේ ධාරණාගයක් තියෙද? ධාරණාගයක් තියෙද ගානේ? ධාරණාගයක් නැත. එහෙනම් ධාරණාගය නැහැ. කතිල දාන්න. ඊට පස්සේ මූලික තැන්පතුවක් අපිට හම්බ වෙනෝ නම් ඒක බැර කරන්න ඕන. තැන්පතුව හර කළා. මේ ගානේ එහෙම එකකුත් නැහැ. නේ? මූලික තැන්පතුවකුත් නැහැ. එහෙනම් ඉන්නේ කල්බදු ණයගැතිය. කල්බදු ණයගැතිය. කල්බදු ණයගැතිය ඉන්නවා 2.500.3. මේකේ අපිට එතනින් එහාට මේ තුලනය කරන්න බෑ. ඔච්චරයි. අපි ලාභයක් එනවයි කියලා හිතලා මෙහෙම දාමු. ලාභය ලාභ. ඒක අවශ්‍යමත් නැහැ. මොකද ධාරණාගය දීලා නැති නිසා.
ලාභය. මෙතන පෙන්වන්න තමයි ඒක අවශ්‍ය. මෝටර රථ පැවරුම් ලාභය. ආදායම් ප්‍රකාශනයේ ආදායමක් විදියට. මෝටර රථ පැවරුම් ලාභය. හරිද? කල්බදු ණය ගැටියා අර කරන්න 2.500යි 3යි 2019යි 4යි 1 පැවරුම් කල්බදු පැවරුම් ගිණුම් කල්බදු ණය ගැටිය හර කරා. හරි. දැන් පළවෙනි අවුරුද්දේ පොලිය වාර්තා කරන්න 4,25,000යි පොලි ආදායම් බැර කරන්න 4,25,000 කල්බදු ණය ගැටිය. දැන් මුදල් ලැබෙන එක. මුදල් ලැබෙන කීයද? 781යි 410. බැංකු. දැන් තුලනය කරන්න. පොලි ආදායම් මාරු කරන ලාභ ගිණුමට 425යි 25000යි. හැබැයි මේක නෙමෙයි මෙතන දාන්නේ. මේ තියෙන්නේ දෙවෙනි අවුරුද්ද. හොඳට මතක තියාගන්න. අර පළවෙනි අවුරුද්දට හැදුවේ. ඒක මෙතෙන්ට දැම්මොත් අර වගේ තමයි. සර් දුන්න බැටේ යන්න දීලා ඇවිල්ලා තියෙන නියමට බැටේ. ඒ වගේ වැඩ. හරිද? ඒක දාන්නේ නැහැ. ඒක පළවෙනි අවුරුද්දේ හැම යනවා. රයිට්. ණය ගැටි කල්බදු ණය ගැටි බැලන්ස් කරන්න. 2.925යි 0.3යි 2.925යි 0.3යි 2.143යි 590යි පළවෙනි අවුරුද්දේ අවසානයේ 2.143යි 590 දියලයි. දැන් දෙවෙනි අවුරුද්දට යනවා. දෙවෙනි අවුරුද්දේ පොලිය නැවත වාර්තා කරනවා 364යි 610යි 364යි 410යි ණය ගැටිය කල්බදු ණය ගැටිය 364යි 410යි. හරි. ආයි අපිට මුදල් ලැබෙනවා 781යි 410යි. බැංකු 781යි 410යි. බැලන්ස් කරලා. හරි. මෙයා මාර්ග වල ලාභ ගිණුමට පොලිය 364යි 410යි. කල්බදු පොලිය ආදායම මන්නාව දෙවෙනි අවුරුද්දේ ආදායම 364යි 410යි. ඒක තමයි අහන්නේ. හොඳට අහන එකට උන් උත්තර දෙන්න. නැත්තම් වැරදි හොඳ. දැන් බැලන්ස් කරන්න. කල්බදු ණය ගැටිය. බැලන්ස් කරාම එන්න ඕන දෙවෙනි අවුරුද්දේ අග බැලන්ස් එක එන්න ඕන. පහළට ගෙනියන බැලන්ස් එක මෙන්න මේ යගේ. 1.726යි 590. 1.726යි 590. ඒක එන්න ඕන උගලන්ට බැලන්ස් එක විදිහට. ඒක දාන්න ඕන ජංගම සහ ජංගම නොවන කඩලා. කොහොමද කඩන්නේ? මෙන්න මේ දෙක අතර වෙනස. මේක දාන්න ඕන මෙතන තියෙන 1.231යි 700 දාන්න ඕන මොකද්ද? ජංගම නොවන වත්තම් 1.238යි 700. ජංගම නොවන ඊළඟ අවුරුද්දේ බැලන්ස් එක තුන්වෙනි අවුරුද්දේ අග බැලන්ස් එක ජංගම නොවන ඒ දෙක අතර වෙනස දාන්න ඕන ජංගම බැලන්ස් එක 487යි 890. 487යි 890. ඒ දෙක අතර වෙනස. 1.726යි 590යි 1.238යි 700. 487යි 890. 487යි 890යි ජංගම නොවන 1.238යි 700. ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්දේ අග බැලන්ස් එක ජංගම නොවන. තමයිට හොඳට තේරෙනවා ඒව ගන්න හැටි. ක්‍රමක්ෂය වගු ඕන නිතරම පෙර වැඩ වල ගහ ගන්නවා. හැබැයි ළමයි මෙන්න මේ යගේ වැරදුනොත් ඕගොල්ලන්ගේ ඔක්කොම වැරදි හොඳ. මේ ආරම්භක වගකීමේ යගේ හරියට ගන්නවා. ඒක වැරදුනොත් ඔයාලා දැන් මේ කම්මැලි වෙලා නොකර ඉන්න ඒවා පුළුවන්නේ ගිනුම් ගහ ගන්න ටික. ඒ ටිකත් වරදිනෝ අර ආරම්භක බැලන්ස් එක වැරදුනොත්. හරිද? හරි. එහෙනම් ප්‍රොෆිට් එක දාන්න ඕන නෑනේ සර්. ඇයි දාන්න ඕනේ නැත්තේ?
ප්‍රොෆිට් එක දාන්න ඕනේ නැත්තේ ප්‍රොෆිට් එකක් නැහැ ගානේ. මොකද ධාරණගේ නැහැනේ. හැබැයි අපි මේ ස්ටෑන්ඩඩ් එක දන්නවයි කියලා අපි පෙන්වන්න ඕන. නැත්තම් කොහොමද 244ට තේරෙන්නේ? නේද? මම දන්නේ නැහැ ලියන ගාන. 3000 4000 5000 විතර ලියන නැත්තේනේ. ඉතින් ඒකයි. අපි මේක දන්නවයි කියලා විශේෂ බවක් පෙන්වන්න ඕන. මෝටරත් ලාභයක් නැහැ. මොකද දාන්නේ තොරතුරු නැහැ ලාභය හොයන්න. ඉතින් අපි දානවා මෝටරත් ලාභය. එතකොට sorry. හරි. එයා අහන එක හරි. පොඩ්ඩක් පැටලුණා. අහන්නේ උද්ෘත ඉල්ලන්නේ දෙවනි අවුරුද්දේ. ඔව්. ඒක හරි. මේක අයින් කරන්න. හරි. හරි. අහන එක්කෙනා හරි. 100%ක් නිවැරදි. හරිද? හරි. මං හිටගෙනත් නිදි වගේ නේ. ඒක. හරි. දෙවනි අවුරුද්දේ අහන්නේ ඔය ලාභෙන්නේ නැහැ. එතකොට ඒක කපලා දාන්න. කපලා දාලා එතනින් ඕගොල්ලෝ ලියා ගන්න. මේ ලාභය පළවෙනි වසරට පමණක් අදාළ වේවි. අහපු එක්කෙනා හරියට හරි. 100%. හරි. පළවෙනි අවුරුද්දට විතරයි. ඒතකොට දෙවෙනි අවුරුද්දේ එන නිසා එන්නේ. හරි. එහෙනම් ඔයාලා 8 වෙනි ගාන ඉතිරි ටික මං හැදුවාසේ සලකනවා. හරිද? එතකොට 8 වෙනි ගානට මම මුකුත් කරන්න යන්නේ නැහැ. ඔයාලා ඒ ටික හදාගනි කියලා හිතනවා. මම වාක්‍යයේ මූලික අගයන් ටික ඒ ටික කියලා දුන්නා. 10 11 සහ පාස් පේපර් 3ක් තියෙනවා. 10යි 11යි පාස් පේපර් 3යි උත්තර මම ගෲප් එකට දාන්න. හරිද? එතකොට ඔයාලා ඒක හදාගන්න. මට තේරුණු ළමයි අර දැන් එකම ස්වරූපයෙන් හදන් යනකොට ළමයින්ට දැන් මේක ග්‍රහණය වෙලා තියෙන නිසා පොඩ්ඩක් පොඩි අලස ගතියක් තියෙනවා. ග්‍රහණය නොවුන නම් ඔයගොල්ලෝ සර් ඒකත් හදමු ඊළඟ එකත් හදමු. එහෙම එනවා. පොඩ්ඩක් ග්‍රහණය වෙච්ච නිසා පොඩි අලස භාවයක් තියෙනවා. රයිට් හොඳයි ළමයි තේරුම් ගත්තයි කියලා මටත් තේරුණා සන්තෝසයි. හරිනේ? රයිට්. එහෙනම් 8 වෙනි ගානේ ඉතිරි කොටස හදන්න. ඒක මම ඉවර කරාසේ සලකනවා. උත්තර දාන්නෙත් නෑ 8 වෙනි ගානේ. 9 අපි ඉවර කරා. 10 11 සහ පාස් පේපර් ටික මම ගෲප් එකට දාන්නම් උත්තර ටික. එතකොට ඔයාලා හදලා බලලා දැන් බදාද බහස්පින්ද වගේ දාන්න. හරිද? කල්බදු හොඳට තේරුණායි කියලා තියෙනවා. ඔව් thank you. හරි. එතකොට මම බදාද බහස්පින්ද වගේ දාන්නම්. එතකොට ඔයාලා ඒ වෙනකොට හදන්න. හරිද? හදලා පුළුවන් ළමයි මට එවන්න. කිසි ගැටලුවක් නැහැ. හරිද? right. එහෙනම් අපි කල්බදු වලින් සියලුම ඔයාලගේ ප්‍රමිත අවසන් කරනවා. අර මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ තියෙන ප්‍රමිතයක්. ඒක මම කිව්වනේ මම ප්‍රමිතයක් විදිහට සලකන්නේ නැහැ. වෙනම මූල්‍ය ප්‍රකාශනයක් විදිහට හදන්නේ. එතකොට සියලුම ප්‍රමිත මම ඔයාලට ඉගෙනුවා. මං හිතනවා ඔයාලා යමක් ඉගෙන ගත්තයි කියලා මගෙන් ප්‍රමිත සම්බන්ධයෙන්. හරිද? එතකොට ඒ කොටස් අවසానයි. එතකොට අපිට ලබන සතියේ පටන් ගන්න තියෙන්නේ අලුත්ම පාඩමක්. එතකොට අද අපිට අර මේකත් නිසා විනාඩි 10ක් 15ක් සහ ඒ ආපු රිද්ම නැති වෙච්ච එකත් පාඩුයි. එතකොට විනාඩි 15ක් 20ක් විතර අඩුවීමකුත් සිද්ධ වුණා. හරිද? එතකොට හරි අපි එතකොට සමාගම් වලින් ලබන සතියේ ආරම්භ කරමු. ඔයාලා ගණන් ටික හදන්න. මම බදාද හෝ බ්‍රහස්පතින්ද වෙනකොට ගෲප් වලට දාන්නම් උත්තර ටික. එතකොට ඔයාලට ඒක පරීක්ෂා කරගන්න පුළුවන්. ගැටලුවක් තියෙනම් තව දුරටත් අහන්න පුළුවන්. රෙකෝඩින් දෙකක් ඇතියෝ. දැන් කට් වෙච්ච නිසා ගොඩක් වෙලාට මේ දෙකක් වේවි. හරි. රයිට්. එහෙනම් ළමයි ඉන්දික සර්ගෙන් ඉල්ලලා තිබුණා ප්‍රමිත වලින් පස්සෙත් මාව දෙන්න කියලා. ඉතින් ඒ ළමයින්ටත් මම ස්තුතිවන්ත වෙනවා. මොකද මොකක් හරි හේතුවක් නිසානේ එහෙම වුණේ. ඒක නිසා මේ සර් ඒක තීරණය කළා මටම කරන්න කියලා දුන්නා ඉතින් ටිකක්. නැත්තම් අපි ඔයාලා දන්නවනේ මුලදී අර සංයෝජනයක් දාලා එහෙමනේ කරන්න හිටියේ. හරි. එහෙනම් අපි ලබන සතිය සමාගම් වලින් ආරම්භ කරමු. රයිට්. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.